අයිබෝන් ළමයි. එතකොට අද අපි සාකච්ඡා කරන්න යන්නේ Python වල පස්වෙනි කොටස. එතකොට ගිය සතියේ අපි සාකච්ඡා කරා Python tut එකේ හරි මුලින්ම ගිය සතියේ පටන් අරගෙන මම හිතන්නේ tut එකේ ආවා අපි 23 වෙනි පිටුව වෙනකම් 23 24 සහ 25 ඒ පිටු ටික ආවරණය කරා. අද කතා කරන්න තියෙන්නේ දත්ත ප්‍රරූප data types කියන සෙට් එක තමයි අද කතා කරන්න තියෙන්නේ. හරිනේ. එතකොට ආය දැන් කියන්න ඕනේ මේ අද පන්තිය දැන් හරිනම් හෙට උදේනේ තියෙන්න තිබුණේ. එතකොට අපිට දැනුම් දුන්නා විදුලි බල මණ්ඩලයෙන් හෙට දවසම ලයිට් නැහැ කියලා. එතකොට ඒකින්ද තමයි හෙට පන්තිය තියන්න වෙන්නේ නැති හින්දා තමයි අද උදේ අද රෑ දැම්මේ. එතකොට හෙට එක වෙනුවට තමයි අද මේ තියෙන්නේ. හරි? හෙට උදේ තියෙන්න වෙන්නේ නැහැ. right. හරි අපි වැඩේ පටන් ගමු. ඒක තමයි අපි බල හිටියේ කෝ කියලා. හරි අද ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට හරි අපි වැඩේ පටන් ගමු. එතකොට බලන්න අපි ගිය සතියේ කතා කරා විචල්්‍ය වේරියබල් එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒකදී අපි කතා කරා වේරියබල් එකක් හැදෙන්නේ අපේ කම්පියුටර් එකේ RAM එකේ ඇතුලේ කියන එක අපි ගිය සතියේ සාකච්ඡා කරා. හරි? right. එතකොට දැන් අද අපි කතා කරන්න යනවා එතනින් ඉස්සරහට මෙන්න මේ data types පිළිබඳව. හරි? right. හරි. එතකොට ඔන්න data types කියලා එක අරගත්තාම ඔය දැන් අපි විචල්‍යත් එක්ක හරි? විචල්‍යත් එක්ක බැඳිලා තියෙනවා. විචල්‍යත් එක්ක කියන්නේ විචල්‍යයා ඒ විචල්‍ය නෙමේ විචල්‍ය එක්ක බැඳිලා තියෙනවා. දැන් විචල්‍ය කියලා variables අරගත්තාම මේ variables සහ data types හරි. එතකොට variable එකක් අරගත්තාම අපි ගිය සතියේ කතා කරා මේ විදිහට x සමානයි 10 y සමානයි මේ විදිහට නිමල් ඔන්න වගේ එක එක ආකාරයෙන් අපිට දාන්න පුළුවන් කියලා කිව්වා. හරි? එතකොට අපි මෙන්න මේ වගේ සාමාන්‍ය බාස්කට් එකක් වගේ කියලා කිව්වා මේ variable එකක් කියලා කියන්නේ. මේක අතුරට යම් කිසි අගයක් දාන්න පුළුවන්. ඒකට දෙන නම තමයි මේ විචල්්‍යයේ නම. එහෙම නැත්නම් variable එකේ නම කියන්නේ කියන එක අපි කතා කරා. පැහැදිලිනේ? right. එතකොට දැන් ඔන්න අද කතා කරන්න යන්නේ මෙන්න මේ විචල්්‍යයක් ඇතුළට දාන මේ එක එක જાතියේ data types ගැන. බලන්න 26 වෙනි පිටුවට යන්න. හරි? ටියුට් එකේ තියෙන කට්ටිය 26 වෙනි පිටුවට යන්න. එතකොට අපි මුලින්ම කතා කරන්නේ integer කියන data type එක. integer තුල තමයි අපි සියලුම පූර්ණ සංඛ්‍යා integer කියන්නේ මොනවද? පූර්ණ සංඛ්‍යා ගබඩා කරන්න පාවිච්චි කරන්නේ integer එකක්. එතකොට මේ තියෙන්නේ integer එකක්. y සමානයි 30යි කියලා කිව්වොත් මෙන්න integer එකක්. ලියන්න එතන integer කියන තැන ලියන්න සියලුම පූර්ණ සංඛ්‍යා දශම සංඛ්‍යා බෑ ඒකේ. සියලුම පූර්ණ සංඛ්‍යා ගබඩා කිරීමට int ප්‍රරූපය data type එකට සිංහලෙන් කියන්නේ ප්‍රරූපය කියලා. mute දෙන්නේ නැහැනේ. හරි? ප්‍රරූපය කියලා. int ප්‍රරූපය එහෙම නැත්නම් int data type එක භාවිතා කරයි. සියලුම පූර්ණ සංඛ්‍යා ගබඩා කර තබා ගැනීමට int ප්‍රරූපය එහෙම නැත්නම් int data type එක භාවිතා කරයි කියලා ලියන්න. හරි? උදාහරණ කියලා අපිට දාන්න පුළුවන් උදාහරණ මෙන්න මේ විදිහට x සමානයි 50යි. ඒතර පූර්ණ සංඛ්‍යා කිව්වම ධන හෝ ඍණ දෙකම අයිති. y සමානයි ඍණ 20යි. උදාහරණ එතන පල්ලෙහෙන් ලියන්න පුළුවන්. හරි?
හරි right එතකොට ඔන්න මේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යා එතකොට මතක තියාගන්න අපිට මේ ඕනෙම variable එකක data type එක අපිට බලා ගන්න පුළුවන් type කියන function එකකින් type කියන function එක පාවිච්චි කරලා මේක integer එකක්ද මොකක්ද කියලා බලන්න පුළුවන් මේක මේ විදිහට දැම්මොත් එහෙම type x කියලා දැම්මොත් එහෙම මෙතන int කියලා අපිට උත්තරේ එනවා මේකේ data type එක. එතකොට මේ තියෙන්නේ හොඳට මතක තියාගන්න යම්කිසි විචල්යක් තුල මේ වගේ පූර්ණ සංඛ්‍යා ගබඩා කරලා තියෙනවා නම් ඒ වගේ විචල්යකට අපි කියනවා ඒ විචල්යේ data type එක අපි කියනවා integer කියලා. integer data type එකෙන් තමයි තියෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ දැන් හිතන්නකො මෙහෙම නිකන් සාමාන්‍ය භාජනයක් අරගත්තත් එක භාජන වල එක જાතිනේ දාන්නේ. හරි? ද්‍රව්‍ය දාන ඒවා තියෙනවා. හරි? ද්‍රව දාන්න පුළුවන් ඒවා තියෙනවා. ඝන දේවල් දාන්න පුළුවන් ඒවා තියෙනවා. දැන් ඩස්බින් එක වගේ එක ගත්තොත් ඒකත් භාජනයක්. නිකන් කෝප්පයක් ගත්තොත් ඒකත් භාජනයක්. ඩස්බින් එකට ගිහිල්ලා වතුර දාන්නත් බෑ. කෝප් එකට නම් දාන්න පුළුවන් ඕන එක. හරි? එතකොට ඒ වගේ ඒ ආකාර තියෙනවා. එතකොට ඒ වගේ තමයි මෙතනත් එක ආකාර තියෙනවා. මේ තියෙන්නේ ඉන්ටිජර් ආකාරය. හරි? ඒ කියන්නේ ඝන ආකාරයක් වගේ. ඊට පස්සේ තව අපි ඉස්සරහට ඉගෙන ගන්නවා float. ඊළඟට අන්න list, tuple ඒ වගේ එක ಜಾති ඉගෙන ගන්නවා. එතකොට ඒ තියෙන්නේ data තියෙන්න පුළුවන් එක ආකාර. එතකොට එක ආකාරයක් තමයි පූර්ණ සංඛ්‍යා විදිහට data තියෙන්න පුළුවන්. එතකොට පූර්ණ සංඛ්‍යා විදිහට තියෙනවා නම් අපි කියනවා ඒවා integer කියලා. එතකොට නිකන් තියෙන්නේ නැහැ, නිකන් පාවි තියෙන්නේ නැහැ නේ කම්පියුටර් එක ඇතුලේ. data තියෙන්නේ විචල්යක් ඇතුලේ ගබඩා වෙලා. එහෙනම් ඒ විචල්යට අපි ඒ විචල්ය අපි එතකොට integer type එකේ විචල්යක් කියලා හඳුන්වනවා. පැහැදිලිනේ? right. එතකොට ඔන්න මේ වෙලාවේදී අපිට කියන්න පුළුවන් මේක integer කියලා. එතකොට එතන උදාහරණත් එක්ක දාගත්තානේ. ඊළඟට float යටතේ ලියන්න. float කියන තැන ලියන්න. float කියන තැන ලියන්න. float ධන හෝ ඍණ දශම සංඛ්‍යා නිරූපණය කිරීමට භාවිතා කරයි. ධන හෝ ඍණ දශම සංඛ්‍යා නිරූපණය කිරීමට භාවිතා කරයි. දශම සංඛ්‍යා නිරූපණය කිරීමට භාවිතා කරයි. හරි? right. integer කියන එකට හරි? right. මම ඒක පෙන්නන්නම් මෙතන. හරි? බලන්න. දැන් මෙන්න මෙහෙම. මම මේ Python open කරගන්නවා. එතන share කරලා පෙන්නන්නම්. හරි. බලන්න. මේ විදිහට අරගත්තා. ඔන්න මම මුලින්ම විචල්යක් මේ විදිහට හදනවා. අපි දාමු x සමානයි 10යි. දැන් මම බැලුවොත් ඒක එහෙම මේකේ data type එක මොකක්ද කියලා මට පුළුවන් type කියන මේ function එක පාවිච්චි කරලා ඕනෑම විචල්යක data type එක බලා ගන්න. type x කියලා දැම්මොත් එයා අනිවාර්යෙන්ම මට කියන්න ඕනේ මේක integer එකක් කියලා. බලමු එහෙම කියනවද කියලා. බලන්න ඔය. එයා කියනවා මේක integer එකක් කියලා. class int කියලා කියන්නේ. එතකොට මේක integer class එකට අයිති එකක් කියලා කියනවා. එතකොට class කියන කතන්දරය අපිට වැඩක් නැහැ. මේ අපිට ඕනේ මේක integer data type එකක් කියලා එයා අපිට කියනවා. ඊට පස්සේ අපි මෙහෙම කිව්වොත් 5.6 හරි මම ලියනවා y සමානයි 5.6 y සමානයි 5.6 දැන් මම මේකේ type එක බලුවොත් බලන්න මේකේ type එක බැලුවොත් y අනිවාර්යෙන් මේක මොකක් කියලාද කියන්න ඕනේ මේක කියන්න ඕනේ අනිවාර්යෙන්ම float කියලා හරි right මොනවද ප්‍රශ්න ටිකක් අහනවා int එක ආයෙ පොඩ්ඩක් කියන්න හරි මම ආයෙ කියන්න right ඔය කෙනෙක් දාලා තියෙන්නේ right එතකොට බලන්න මෙන්න මේක අනිවාර්යෙන්ම මේ විදිහට float කියලා එනවා මට කියන්න මේක integer වෙයිද float වෙයිද
5.0 කියන එක Python වලදී integer වෙයිද float වෙයිද? මම ගන්නවා y සමානයි 5.0යි. ඊට පස්සේ type හරි type y. දැන් මම මේක enter කරපුවාම මේක integer කියලා පෙන්නයිද මට float කියලා පෙන්නයිද? අන්න right. මේක අනිවාර්යයෙන් මතක තියාගන්න. මෙතන දශම තිතක් තියෙනවා මේ පේනවද? දශම බිංදුවයි තමයි. හැබැයි දශම තිතක් තියෙනවනේ. හරි? දශම තිතක් තියෙන හින්දා හරි? මේ දශම තිතක් තියෙන හින්දා මෙතන මේ විදිහට float කියලා එනවා. right. හරි? එතකොට ඒ විදිහට තමයි මේවා වෙන්නේ. මතක තියාගන්න. එතකොට උදාහරණ කියලා float එක යටතේ උදාහරණ කියලා මෙන්න මේ දෙකම දාගන්න y සමානයි 5.6යි type float. ඊළඟට y සමානයි 5.0යි ඒකත් type එක float. ටක් ගාලා ලියාගන්න. ඒ අතරේ ළඟදී අර මාස 3 ක්ලාස් එකට join වුණ අය හිටනවා නම් අහගන්න. එතකොට ඔයගොල්ලන්ට බ්ලොග් එකේ සම්පූර්ණ පාඩම් ටික cover වෙන්න ඔක්කොම ටික දාලා තිනවා. හරි? මේ තියෙන්නේ මේක අපේ 2022 අයට කරන Python program එකක්. එතකොට ඒකට 21 ඉන්න අයත් සම්බන්ධ වෙනවා. එතකොට අවශ්‍ය අයට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ ටියුට් පැක් එක අරගෙන. එතකොට ඒ විදිහට තමයි මේක යන්නේ. එහෙම ටියුට් හම්බුනේ නැති කට්ටිය කවුරු හරි ඉන්නවා නම් කියලා ඒ ටියුට් අරගන්න පුළුවන් වෙනවා. හරි? 21 අයට කොහොමත් Python එක කරලා තිබුණේ. හරි. මේ ටික ලියාගත්තනේ. ලියාගත්තනේ. right. හරි. right. ඊළඟට හරි නේද? right. ඔන්න ඊළඟට දැන් බලන්න මෙන්න මෙහෙම. හරි? දැන් ඔන්න integer එකත් හරි float එකත් හරි. හරි? පොතේ ඔයගොල්ලෝ ටියුට් එකේ වගේම මෙන්න මේව පොතේත් ලියා ගන්න ඕනේ. පොතේ මේ විදිහට දාගෙන යන්න. අපි උදාහරණ දාගමු. පොතේ දාගන්නකො අනුමාත්‍රකාව data type කියලා. පොතේ දාගන්නකො. ටියුට් එකේ වගේම පොතේ අපි ගණන් හදාගෙන යනවානේ. ඔයගොල්ලෝ flow chart එහෙම ලියපු පොතේ අනුමාත්‍රකාව දාගන්න data type කියලා. හරි? මෙන්න මෙහෙම ආවොත් මට කියන්න මොකක් වේද උත්තරේ? මෙහෙම ආවොත් මොකක් වේද උත්තරේ? බලන්න මම දානවා x සමානයි 10යි. මේක integer. ආයේ කිසිම තර්කයක් නැහැ. y සමානයි 5.5 අපි හිතමු 5.5යි. 5.5යි. එතකොට මේක float. ඒකේ තර්කයක් නැහැ. අපි දැන් s2ටම දැක්කා. හරිනේ? x උත් ඉන්නවා y උත් ඉන්නවා ඔන්න හරි. දැන් මම මෙහෙම කරොත් x එහෙම නැත්නම් x වැඩි මම දානවා x සමානයි x වැඩි කිරීම 2 x සමානයි x වැඩි කිරීම 2 කියලා දාලා දැන් x වල අගයට කලින් මම type එක බැලුවොත් මට කියන්න මේක integer වෙලා තියෙයිද float වෙලා තියෙයිද type x මම x වල අගය දැම්ම x සමානයි 10යි ඊට පස්සේ මම ලිව්වා x සමානයි x වරක් 2 x සමානයි x වරක් 2 කියලා දැන් මම මේකේ type එක මොකක්ද කියලා බලන්න යන්නේ මට ඔයා හිතලා කියන්න type එක මොකක් වෙයිද right සමහරු කියනවා float වෙයි කියලා සමහරු කියනවා නෑ int කියලා හරි ඊට පස්සේ හරි සමහරු කියනවා හරි ඔය එක එක ඒවා කියනවා හරි බලමුකෝ අපි එතකොට බලන්න මේකේ අගය integer කිසි වෙනසක් වෙන්නේ නැහැ ඇයි හේතුව මේක නිකම්ම වැඩි කිරීමක් 10 දෙකෙන් වැඩි කරන්න තියෙන 10 වරක් 2 20යි දැන් x වල අගය අරගත්තොත් කෙලින්ම 20යි කියලා එනවා කිසි වෙනසක් වෙන්නේ නැහැ පැහැදිලිද right මෙන්න මේකත් දාගන්න පොතේ දාගන්න මුලින්ම x සමානයි 10යි x සමානයි 10යි ඊළඟට x සමානයි x වැඩි කිරීම 2යි type x int ඕවා තමයි MCQ වලට එන්නේ මේවා තමයි MCQ වලට එන්නේ
හරි right right හරි නේද right එතකොට ඔන්න මේ විදිහට දාගන්න පුළුවන් ඊට පස්සේ data type යටතේ තමයි ඔය දාගන්න ඕන data type යටතේ එන ප්‍රශ්න තමයි ඕව ඊළඟට ඔන්න ඔයාගෙන් මෙහෙම අහනවා දැන් ඔන්න අපි දැම්මේ x සමානයි 10යි ඊට පස්සේ x සමානයි x වැඩි කිරීම 2 හරි මේ arrows ඔයා දාන්න අත්‍යවශ්‍ය නැහැ මේවා මේ Python shell එකේ automatically එන දේවල් හරි ඔයා ඕනේ ඔයා ලියන්න ඕනේ උත්තරේ විතරයි මේ arrows දාන්න ඕනේ නැහැ හරි right ඊළඟට දැන් ආයෙත් මම දාන්නම්කෝ x සමානයි කියලා නැත්තම් පැටලෙයිනේ x සමානයි දැන් 20යි ඈ ඔන්න කිසි මේ එකක් නැහැ මම ලියනවා x අඩු කිරීම x අපි දාමු y සමානයි x අඩු කිරීම 5 දැන් type y අරගත්තොත් මොකක් වෙයිද integer ද string sorry string නෙමෙයි මේ float integer ද float ද integer සමහර අය float කියනවා right බලන්න data type එකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ ඇයි මේ තියෙන්නේ මොනවාද integer එකක් මේකත් integer එකක් එහෙම වෙනසක් වෙන්නේ නැහැ බලන්න කෙලිම integer වෙනවා 20න් 5ක් අඩු කරන්න තියෙන නිකම්ම 15යි කියලා එනවා එතකොට ඊළඟට මෙහෙම ආවොත් බලන්න මම ලියනවා x සමානයි 20යි හරි මම ලියනවා y සමානයි x අඩු කිරීම 5.2 දැන් y වල data type එක මොකක් වෙයිද දැන් y වල data type එක මොකක් වෙයිද දැන් බලන්න දැන් මං අරගත්තොත් එහෙම y අනිවාර්යෙන් float එකක් වෙනවා හරි float එකක් වෙනවා right ඒ දෙකත් ලියාගන්න මේකත් ලියාගන්න ඊළඟ උදාහරණය මේකත් ලියාගන්න පොතේ ලියන්නේ පොතේ මොකද ඕවා තමයි MCQ වලට එන්නේ ඕවා අනිවාර්යෙන් වැදගත් අතිශය වැදගත් right ගොඩාක් වෙලා දෙන්නත් බෑ දැම්ම එකපාරට ලියාගන්න බැරුව ගියොත් එහෙම රෙකෝඩින් එක බලලා ලියාගන්න හරිනේ right ඊළඟට මෙහෙම දුන්නොත් ඊළඟට දෙනවා x සමානයි අපි හිතමු 50යි y සමානයි x අඩු කිරීම 5.0යි දැන් y වල අගය integer වෙයිද float වෙයිද 5.0 දෙන්නේ 5.0 දශම සංඛ්‍යාවක් නැහැ right අපි බලමු හරි එතකොට ගොඩක් කට්ටිය float කියනවා කල්පනී int කියනවා ගොඩක් කට්ටිය float කිව්වට කල්පනී සැලෙන්නේ නැහැ අකලංකත් ඉන්නවා අකලංක සැලෙන්නෙත් නැහැ හරි හරි සැලෙන්නේ නැති අය බලමුකෝ එතකොට ඔන්න හරි මේ විදිහට 5.0ක් අඩු වුණා දැන් බලමු type එක y අරගත්තොත් float සමහරලාට සැලෙන්ඩ වෙන වෙලාවලුත් තියෙනවා ඉතින් හරි කමන්නේ එතකොට ඔන්න මතක තියාගන්න මේ වගේ දශමයක් කොහෙන් හරි ගෑවුනොත් කොහෙන් හරි නිකං හරි ගෑවුනත් ඇති හරි මතක තියාගන්න මේක නිකන් ගෑවුනත් ඇති මේක බිඳුව තමයි ඒ වුණාට නිකන් දශම කෑල්ලක් ගෑවුනත් මේක ටක් ගාලා ෆ්ලෝට් වෙන්න තමයි බලන්නේ ඒ කියන්නේ මේ ඉන්ටිජර් වලින් මේගොල්ලෝ ඉන්න එච්චර ආස නැහැ හැම වෙලේම try කරන්නේ ෆ්ලෝට් වෙන්නම තමයි බලන්නේ මේ මොනවාද දෙකෙන් ගුණ කරාට ඉතින් මුකුත් වෙන්නේ නැහැනේ දෙකෙන් ගුණ වෙනවා 10 වෙනවා
5 නම් 10 වෙනවා 10 නම් 20 වෙනවා අඩු කරාට එකතු කරාට මුකුත් වෙන්නේ නැහැ හරි දශම සංඛ්‍යා නැතුව පූර්ණ සංඛ්‍යා හරි තේරුම් ගන්න එතකොට මේ විදියට දශම කෑල්ලක් ගෑවිලා තිබ්බොත් දශම කෑල්ලක් ගෑවිලා තිබ්බොත් ටක් ගාලා මොකද වෙන්නේ අන්න ෆ්ලෝට් එකට මාරු වෙනවා හරි දැන් බලන්න මෙහෙම එතකොට ඒක ලියා ගන්න මම මේ කියන ඒවා අනිවාර්යයෙන් ලියා ගන්න මං ලියන්න කිව්වත් නැතත් ඔයගොල්ලෝ ලියාගෙන යන්න උදාහරණ විදියට පහලට හරි උදාහරණ හරි තරු හරි බෝල හරි දාලා ලියන්න මොකද ඕවෙන් තමයි ප්‍රශ්න එන්නේ ඈ රයිට් ඊළඟ එක බලන්න මෙන්න මෙහෙම අපි දානවා x සමානයි 25යි y සමානයි 2යි හරි ඊට පස්සේ y සමානයි 2යි නෙමෙයි sorry x සමානයි 25යි x සමානයි 25යි y සමානයි x බෙදීම 5 x බෙදීම 5 නෙමෙයි අපි ඉස්සෙල්ලාම x බෙදීම 2 ගමුකෝ x බෙදීම 2 x වලගේ 25යි y සමානයි x බෙදීම 2 අනිවාර්යෙන් කීයද y float මේ අගේ නෙමෙයි මං අහන්නේ int the float ද අනිවාර්යෙන්ම type එක type y එක අනිවාර්යෙන්ම float වෙන්න බෑ 25 දෙකෙන් බෙදුවම 12.5යිනේ එතකොට අනිවාර්යෙන්ම float වෙන්න ඕනේ එතකොට මෙහෙම වුණොත් එහෙම අපි දානවා y සමානයි x බෙදීම 5 x 5ෙන් බෙදන්නේ දෙකෙන් බෙදුවම float කියලා ආවා 5ෙන් බෙදුවම මොකක් එයිද float එයිද int එයිද float එයිද float int සුපිපි කියන්නේ int ද නෑ float int අයි ඉන්නවා float අයි ඉන්නවා int අයි ඉන්නවා float අයි ඉන්නවා හරි බලන්න හොඳට මතක තියාගන්න මේ විදිහට බෙදීමක් ආවහම හරි මේ වගේ බෙදීමක් ආවම ඒක මෙහෙම පූර්ණ සංඛ්‍යා විදිහට බෙදුනත් හරි බලාගන්න මේ විදිහට පූර්ණ සංඛ්‍යා විදිහට බෙදුනත් ඒක ෆ්ලෝට් එකක් විදිහට තමයි එන්නේ ඒක හොඳට මතක තියාගන්න බෙදීමේදී එයා ඉතුරු බිඳුවයි කියන එක ඒ දශම බිඳුවයි කියන එක දානවා තේරුණාද දශම බිඳුවයි කියන එක දානවා දැන් y වල අගය ගත්තොත් 5.0යි තේරුණාද 10 බෙදීම 2 කියන්නේ 5 නෙමෙයි 5.0යි හරි 40 බෙදීම අපි තුන් 50 බෙදීම 2 කියන්නේ 25 නෙමෙයි 25.0යි කියලා තමයි එන්නේ හොඳට මතක තියාගන්න ඒවා ඒක ලියාගන්න මොකද ඕවෙන් තමයි ළමයි ප්‍රශ්න අහන්නේ ඕව බැරි ගිහිල්ලා තමයි අමාරුයි කියන්නේ Python අමාරු නෙමෙයි මේ තියෙන එක එක ඉතින් බහූත යෙදීම් හරි බලන්න ඒක ලියාගන්න මෙතන ඉඳන් දාගන්නකෝ මෙතන ඉඳන් x සමානයි 25යි මේක float මේකත් float වෙනවා කියන ඔන්න ඔය ටික ඒවා ටික ලියාගන්න ඕව වැදගත් int සහ float int සහ float හරි right එතකොට ඔන්න ඔය විදිහට එකතු කිරීමේදී වැඩි කිරීමේදී කිසි ගැටලුවක් නැහැ දශමාවොත් තමයි එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීමේදී වගේ ඒවා දශමාවොත් තමයි මෙයා මේ දශමයකට මේ පෙරලෙන්නේ අඩුම ගානේ දශම බිඳුව හරි තිබ්බොත් හැබැයි මේ බෙදීමේදී කතන්දර මුකුත් නැහැ අනිවාර්යෙන් මේක ෆ්ලෝට් වෙනවාම තමයි මේ දෙන්න දඩ මේ ඉන්ටිජර් දෙකක් වෙන්න පුළුවන් ඒත් මේක ෆ්ලෝට් එකක් බවට පරිවර්තනය වෙනවා හරි කොහොම බෙදුවත් ෆ්ලෝට් එකක් වෙනවා හරි කොහොම බෙදුවත් ෆ්ලෝට් එකක් එනවා 2.0ෙන් බෙදුවත් එකයි 2ෙන් බෙදුවත් එකයි කොහොම කරත් බෙදුවයින් පස්සේ ලැබෙන උත්තරේ ෆ්ලෝට් එකක් වෙනවා ඒක මතක තියාගන්න ඕනේ හරි ඕවා ප්‍රශ්න වලට එන්න පුළුවන් right එතකොට ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ ඉන්ටිජර් එකයි
float එකයි අඳුර ගන්න පුළුවන්. integer සහ float කියන දෙක අඳුර ගන්න පුළුවන්. right. ඊළඟට යමු. ඊට පස්සේ දාගන්න string කියලා දාගන්න. string කියලා දාගන්න දෙන්න එතන තියෙනවා. එතන ලියන්න වචන දැක්වීම සඳහා string භාවිතා කරයි. වචන දැක්වීම සඳහා string භාවිතා කරයි. වචන දක්වන්න තමයි string භාවිතා කරන්නේ. string එකක් සෑම විටම එතනම ලියන්න. string එකක් සෑම විටම මෙන්න මේ විදියට. string එකක් සෑම විටම මෙන්න මේ වගේ single quotation හෝ double quotation. single quotation හෝ double quotation තුල දැක්විය යුතුය. single quotation හෝ double quotation තුල දැක්විය යුතුය. single quotation හෝ double quotation තුල දැක්විය යුතුය. හරි? single quotation හෝ double quotation තුල දැක්විය යුතුය. උදාහරණ කියලා දාලා එතන මෙහෙම දාගන්න x සමානයි අපි දාමු සමන්මලි. ඔන්නෝම මෙන්න එහෙම වචනයක්. එතකොට මේක ඩබල් කොටේෂන් ඇතුළ දැම්මත් සිංගල් කොටේෂන් ඇතුළ දැම්මත් කිසි ගැටලුවක් නැහැ. ওই විදිහට දාන්න පුළුවන්. හරි? y සමානයි බලන්න y සමානයි සිංගල් කොටේෂන් ඇතුලේ නිමල්. z සමානයි මේ විදිහට අපිට ඉලක්කමක් වුණත් දාන්න පුළුවන් සිංගල් හෝ ඩබල් කොටේෂන් තුල. සිංගල් හෝ ඩබල් කොටේෂන් තුල මේ විදිහේ ඉලක්කමක් වුණත් දාන්න පුළුවන්. හරි? ওই විදිහේ ඉලක්කමක් වුණත් දාන්න පුළුවන්. හරි? ඒත් උදාහරණ තුන දාගන්න. හරි? උදාහරණ තුන දාගන්න. right. එතකොට මම එකක් පෙන්නන්නම්. ඒකෙත් දේවල් අපිට කතා කරන්න තියෙනවා. බලන්න මෙන්න මෙහෙම. එතකොට සාමාන්‍ය අපි නිකන් මේ විදිහට x සමානයි කියලා දාලා මෙහෙම දැම්මොත් එහෙම නිමල් කියලා මේකේ type x අරගත්තොත් මේක string එකක් කියලා එනවා. ඔය විදිහට string එකක් කියලා එනවා. හරිනේ? ඊළඟට single quotation හෝ double quotation කැමති එකක් දාන්න පුළුවන්. string එකක් කියලා ඔන්න ඔය විදිහට එනවා. හරි? එතකොට ඇයි මේ string සහ මේ double quotation සහ single quotation තියෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවට. බලන්න මෙන්න මෙහෙම. දැන් හිතන්න මම මෙන්න මෙහෙම දැම්මොත් x සමානයි මෙහෙම දානවා. නිමල්ස් sister ඔන්න ඔය විදිහට දාලා මෙහෙම දානවා. මම මේක enter කරොත් හරි error එකක් එයිද නැත්නම් මේක නිවැරදි වෙයිද? මොකද හිතන්නේ? මේක නිවැරදිද නැත්නම් error එකක්ද? බලන්න මේ විදිහට දැම්මොත් මේක අනිවාර්යෙන් error එකක්. හේතුව මොකද්ද? මම apostrophe s එකක් මෙතන දාලා තියෙනවා. එතකොට මේ Python ට තේරෙන්නේ නැහැ ඒක මොකටද දාලා තින්නේ කියලා. එයා හිතනවා මෙතන ඉඳන් මෙතනට එනකන් string එකක් ඊට පස්සේ එයා බලනවා මොකද්ද මේ තියෙන්නේ කියලා. හරි? එතකොට මෙන්න මේ වගේ අවස්ථාවලට තමයි අපිට මේ double quotation ඇත්තරම ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. අපි හැම එකටම දානවා. හරි? ඔන්න ඔය විදිහට.
ඔන්න හරි මේ විදිහට දාලා ඔන්න ඔය වගේ එකකදී දැන් බලන්න error එකක් ආවේ නැහැ හරි ඔන්න ඔය විදිහට පැහැදිලි එතකොට මේ වගේ අවස්ථාවලට අපිට පාවිච්චි කරන්න පුළුවන් මතක තියාගන්න double quotation ටක් ගාලා එක දාන්න බෑ මෙන්න මේ දෙක දාගන්න මෙතනදී error මේක නිකන් error කියලා දාගන්න මේක ලියලා මේක error කියලා දාන්න මේක ලියලා ඒක error එකක් එන්නේ නැහැ සාමාන්‍ය විදිහට එනවා නිවැරදි කියලා දාගන්නකෝ ඒ ඇති right එතකොට ඔන්න ඔය විදිහට ළමයි අපිට string එකක් හරි අපි string එකක් මේව කරගන්න පුළුවන් string එකක් අපිට හදන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ වගේ ඉලක්කමක් තිබ්බොත් එහෙම 5 අපි හිතමු x සමානයි 50. මෙහෙම තිබ්බොත් නම් මේක int. හැබැයි x සමානයි මෙහෙම තිබ්බොත් බලන්න type එක අපි අරගත්තොත් හරි type x අරගත්තොත් ඒක එන්නේ string එකක් කියලා. string එකක් කියලා තමයි එන්නේ. හරි? string එකක් කියලා තමයි එන්නේ. හරිනේ? අවශ්‍යව අනිවාර්යෙන් ලියා ගන්න ඕනේ කට්ටියම. right. ඊළඟ data type එකට යන්න. ඊළඟ data type එක. ඊළඟ data type එක තමයි බලමු මොකක්ද දීලා තියෙන්නේ. ඊළඟ data type එක list එකක්. අන්න එතන ලියන්න. එතන ලියන්න නැවත වෙනස් කළ හැකි පරිදි නැවත වෙනස් කළ හැකි පරිදි නැවත වෙනස් කළ හැකි පරිදි දත්ත කීපයක් ගබඩා කිරීමට දත්ත කීපයක් ගබඩා කිරීමට දත්ත කීපයක් ගබඩා කිරීමට ලිස්ට් එකක් භාවිතා කරයි ලිස්ට් එකක් භාවිතා කරයි නැවත වෙනස් කළ හැකි පරිදි දත්ත කිහිපයක් ගබඩා කිරීමට ලිස්ට් එකක් භාවිතා කරයි ලිස්ට් එකක් භාවිතා කරයි හරි එතකොට ලිස්ට් එකක් ඇතුලේ මතක තියාගන්න මේ විදියට ඕන තරම් දත්ත අපිට දාන්න පුළුවන් ලිස්ට් එකක් ඇතුලේ එක එක ආකාරයේ data types තියෙන්නත් පුළුවන් උදාහරණ කියලා දාලා මේ විදියට දාගන්න උදාහරණ කියලා දාලා අපි දැම්මොත් x සමානයි ලිස්ට් එකක් අපි හදන්නේ මේ විදියට කොටු වරහණෙන් හරි ලිස්ට් එකක් තියෙන්නේ එතනත් ඒකත් දාගන්නකො ලිස්ට් එකක් සෑම විටම කොටු වරහන් තුල දක්වනු ලබයි කොටු වරහන් නේ එතකොට ලිස්ට් එකක් අඳුර ගන්න අපිට පුළුවන් හැම වෙලෙම කොටු වරහනක් තියෙනවා ලිස්ට් එකක් සෑම විටම කොටු වරහන් තුල දක්වයි කියලා දාගන්න ටියුට් එකේ එතකොට මෙතන මෙන්න ලිස්ට් එකක් 5කම 6කම 8කම 50කම 2 මෙන්න ලිස්ට් එකක් ඔය විදිහට අපිට ලිස්ට් එකක් හදන්න පුළුවන් ඊට අමතරව මේ විදිහට විතරක් නෙමෙයි අපිට මේක ඇතුලේ එක data type එකක් නෙමෙයි මේ විදිහට දෙක තුනක් වුණත් දාන්න පුළුවන් නිමල් 5 2 හරි ඔන්න ඔය විදිහට 2.0 ඔන්න ඔය විදිහට බලන්න ඉලක්කම් ඒ කියන්නේ integer string float වගේ ඕන එකක් දාන්න පුළුවන් ලිස්ට් එකක් ඇතුලේ මේ විදිහට ලිස්ට් එකක් උනත් දාන්න පුළුවන් 5 a b c කියන ලිස්ට් එක abc බෑ ඔන්න ඔය විදිහට අපිට හදන්න පුළුවන් ඔය උදාහරණ තුනම දාගන්න හරි ඩබල් කොටේෂන් සිංගල් කොටේෂන් ඕන එකක් ගැටලුවක් නැහැ හරි මේ තියෙන්නේ මේ කමා මේ තියෙන්නේ කොටේෂන් නේ මේ තියෙන්නේ කමා දදා තමයි වෙන් කරන්නේ හරි right එතකොට ඔන්න ඔය විදිහට අපිට ලිස්ට් එකක් නිර්මාණය කරන්න පුළුවන් ලිස්ට් එකක්
නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ලිස්ට් එකත් එක්ක පොඩි වැඩ ටිකක් කරලා බලමු ලිස්ට් එකත් එක්ක. එතකොට ලිස්ට් එකක් මේ විදිහට නිර්මාණය කරයින් පස්සේ ලිස්ට් එකක් මේ විදිහට නිර්මාණය කරයින් පස්සේ අපිට ලිස්ට් එක ඇතුළට data අලුතෙන් දාන්න පුළුවන්, තියෙන data අයින් කරන්න පුළුවන්. බලන්න ඔතනින් මේ එහා පැත්තේ එක තියෙනවා. හරි අපි ඒක ඇලට එමුකෝ ඉතුරු ඒවා ටිකත් අඳුරගනිමු. එහා පැත්තේ ඒවා ටික මම දාලා තියෙනවා. ලිස්ට් එකේ කරන්න පුළුවන් දේවල් ටික. එතකොට මේ විදිහට අපිට ලිස්ට් එකක් හදන්න පුළුවන් කියන එක දැනට ඔළුවේ තියාගන්න. ඊට පස්සේ ලිස්ට් එකේ අලුතෙන් data එකක් දාන්න, තියෙන එකක් අයින් කරන්න, තියෙන එකක් තෝරගන්න, ඒවා ටික අපි බලමු ඊළඟට. හරි? ලිස්ට් එකෙන් පස්සේ නවන්න ටපල් එකක්. ටපල් එකක් කියලා කියන්නේ ලිස්ට් එකක් වගේම තමයි. ඒක ඇතුළෙත් මේ විදිහටම තමයි දත්ත දාන්නේ. ඒකේ දාන්න රවුම් වරහන්. රවුම් වරහන් තිබ්බොත් ටපල් එකක්, කොටු වරහන් තිබ්බොත් ලිස්ට් එකක්. එතකොට ඔයා වැරදිලා කොටු වරහන් දාන්න ඕන තැනට රවුම් වරහන් දැම්මොත් හරියන්නේ නැහැ. එතකොට ඒක ලිස්ට් එකක් නෙමෙයි ටපල් එකක් වෙනවා. පැහැදිලිද? එතකොට රවුම් වරහන් දාන්නේ අපි ටපල් එකකට. ටපල් එකක තියෙන වෙනස තමයි මේ ලිස්ට් එක වගේ පස්සේ අපිට data වෙනස් කරන්න බෑ. ඒක දැම්මොත් දැම්මම තමයි ආයේ data තියෙන තැන් වල එක එක ඒවා වෙනස් කරන්න බෑ. හරි? එතකොට ලිස්ට් මේ ටපල් එකක් ඇතුළෙත් මේ වගේම දත්ත තියෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඕන දත්තයක් තියෙන්න පුළුවන්. 5කම 6කම 7. හරි? අපි මෙතන x සමානයි කියලා දාමු. x සමානයි හරි? x සමානයි ඔය විදිහට දාන්න පුළුවන්. y සමානයි 5කම 1කම 2කම 3 කියලා ලිස්ට් එක කමා 6. ඔහොම තියෙන්න පුළුවන්. z සමානයි නිමල් කමා a කමා 1 කමා 2. ඔන්න ඔය විදිහට අවශ්‍ය වුණ data type එකක් දාන්න පුළුවන්. හරි? right. එතකොට එතන tuple කියන තැන ලියන්න. tuple කියන තැන ලියන්න. හරිනේ? right. එතන ලියන්න. tuple කියන එකේ අර්ථය අපිට දාන්න පුළුවන් නැවත වෙනස් කළ නොහැකි පරිදි. නැවත වෙනස් කළ නොහැකි පරිදි. නැවත වෙනස් කළ නොහැකි පරිදි දත්ත කීපයක් ඇතුළත් කිරීමට ටපල් එකක් භාවිතා කරයි. ටපල් එකක් භාවිතා කරයි. ටපල් එකක් භාවිතා කරයි. හරි? එතකොට ටපල් එකක් අපි පාවිච්චි කරනවා මේ විදිහට නැවත වෙනස් කරන්න නැති වෙන්න. දත්ත දාන්න. එතකොට ටපල් එකක් කොහොමද අඳුරගන්නේ? අන්න රවුම් වරහන්. රවුම් වරහන් තිබ්බොත් ටපල් එකක්. කොටු වරහන් තිබ්බොත් ලිස්ට් එකක්. මේ දෙක මාරු කරන්න බෑ. හරි? උදාහරණ කියලා මේ තුනක් දාගන්න. ඔය තුනක් දාගන්න ටපල් එක යටතේ. හරි? එතකොට ටපල් එකක් ඇතුලේ integer ඔය float string හරි list ඒ ඕන එකක් දාන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. දැන් මෙන්න මේකත් පොඩ්ඩක් බලන්න. මෙන්න මේකත් චුට්ටක් බලන්න. මම Python එකේ පෙන්නන්නම්. මෙන්න මෙහෙම. ඔන්නවත් සමහරලාට එක්සෑම් එකට එනවා. දැන් අපි දැන් ඉගෙන ගත්තා මේ විදිහට අපි දැම්මොත් එහෙම කොටු වරහන් දැම්මොත් අනිවාර්යෙන්ම ඒක 1,2,3 ටයිප් එක අරගත්තොත් එහෙම මේක අනිවාර්යෙන් ලිස්ට් එකක් වෙනවා. හරිනේ? ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ මම දානවා මෙහෙම. රවුම් වරහන් දාලා 1,2,3 දාලා මං ටයිප් y කියලා ගැහුවොත් එහෙම අන්න ටපල් කියලා එනවා. දැන් බලන්න මෙන්න මේක. z සමානයි රවුම් වරහනුත් නැහැ කොටු වරහනුත් නැහැ නිකම්ම දානවා.
4,5 බලන්න assign වෙනවා. දැන් මම මේකේ type එක බැලුවොත් බලන්න a එන්නෙත් tuple කියලාමයි. බලන්න z සමාන 1,2,3,4,5 කියලා දැම්මේ. වරහන් දැම්මේ නෑ මං. එහෙම වරහන් දැම්මේ නැතත් එයා අරගන්නේ ඒක tuple එකක් විදිහට. හොඳට මතක තියාගන්න ඔන්න ඕවා MCQ වලට එහෙම නැත්නම් ප්‍රශ්න මැද්දේ එන දේවල්. හරි? එතකොට ටියුට් එකේ එතන තරුවක් දාලා ලියන්න පහත පරිදි වරහන් නොමැතිව වුවද ටපල් එකක් නිර්මාණය කළ හැක. right. යුගල් වශයෙන් දත්ත ගබඩා කර තබා ගැනීමට මම මේ කියන්නේ එතකොට මේ ඩික්ෂනරි ගැන කියන්නේ දැක්කේ නැහැ කොහෙන් හරි මියුට් වෙලා තිබ්බා. ඩික්ෂනරි එක ගැන කියන්නේ 27 වෙනි පිටුවේ ඩික්ෂනරි ඩේටා ටයිප් එක. ඒක ලියන්න යුගල් වශයෙන් දත්ත ගබඩා කර තබා ගැනීමට ඩික්ෂනරි ඩේටා ටයිප් එක භාවිතා කරයි. යුගල් වශයෙන් තමයි ඒකේ ගබඩා කරන්නේ. හරි? ඒකේ හොඳට මතක තියාගන්න මෙන්න මේ විදිහට ඒකේ මෙන්න එහෙම සංගල වරහන් වල තමයි අපි ඩික්ෂනරි දාන්නේ. කී එක සහ වැලියු එක විදිහට තමයි තියෙන්නේ. කී එක සහ වැලියු එක විදිහට ඔන්න ඔහම තමයි දාන්නේ. පැහැදිලිද? කී එකයි වැලියු එකයි. ඊළඟට ආයෙත් කී එකයි වැලියු එකයි. ඔන්න ඔය විදිහට තමයි දත්ත දාන්නේ. උදාහරණ නිමල් ලකුණු අපි හිතමු 45යි. සමන් අපි හිතමු ලකුණු 50යි. ඔන්න වගේ ළමයි 10 දෙනෙක්ගේ 20 දෙනෙක්ගේ නැත්නම් 100 දෙනෙක්ගේ ලකුණු ගබඩා කරන්න කියලා ඕනේ කියලා හිතන්නකො. අන්න මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමට ඉස්සරහින් ලකුණු. උදාහරණ කියලා දාලා මේකත් දාගන්න. ඔය දෙකම දාගන්න.
ඉක්මනට. හරි. right. එතකොට ඔන්න ඒ විදිහට අපිට dictionary කියන එකත් දාන්න පුළුවන්. dictionary කියන එක දාන්න පුළුවන්. ඊළඟට set කියන data type එක. set කියන data type එක ඉස්සරහින් ලියන්න. ඒ කියන්නේ 27 වෙනි පිටුවේ set කියන data type එක ඉස්සරහින් ලියන්න. සංගල වරහන් තුල අගයන් කීපයක් ගබඩා කර තබා ගැනීම මෙහිදී සිදුවේ. ඒකත් දාන්නේ සංගල වරහන් තුලම තමයි මේ විදිහටම. සංගල වරහන් තුල අගයන් කීපයක් ගබඩා කර තබා ගැනීම මෙහිදී සිදුවේ. හරි. එතකොට සංගල වරහන ඇතුලේ අපිට දාන්න පුළුවන්. එතන මෙන්න මෙහෙම ලියා ගන්න. එතනදී මතක තියෙන්න ඕනේ අපිට මම මෙතන කරලා පෙන්නන්න. මෙතන මම දාලා පෙන්නන්න. මෙන්න මේක අරගත්තොත් එහෙම. හරි. අපේ data type දැන් මේකේ set කියන data type එක ඇතුලේ අපිට දාන්න පුළුවන් දේවල් තියෙනවා. හැමදේම දාන්න බෑ. හරි. දැන් මම මෙහෙම දැම්මොත් එහෙම x සමානයි සංගල වරහන් ඇතුලේ 5,6,7 මෙහෙම දාලා මම type එක check කරොත් එහෙම x ගේ අන්න එනවා set කියලා. කිසි ගැටලුවක් නැහැ. මම මෙහෙම දානවා බලන්න. 5, ඊට පස්සේ අර ටපල් එකක් දානවා 5,6 ඊට පස්සේ 7,8 බලන්න ඔන්න ඔය විදිහට අපිට මේක ඇතුලේ ටපල් එකක් දාන්න පුළුවන්. type එක අරගත්තොත් එහෙම type මම අරගත්තොත් එහෙම x මේකත් set එකක් වෙනවා. ඊළඟට මම අරගන්නවා x සමානයි සංගල වරහන් ඇතුලේ මේ කලින් ටිකම තමයි බලන්න හොඳට මේකම තමයි මම දාන්න යන්නේ චූටි වෙනසක් කරලා 5, මම කලින් දැම්මේ 5යි 6යි කියලා මේ ටපල් එකක් විදියට දැන් දානවා ලිස්ට් එකක් විදියට 5,6 ඊට පස්සේ මම දානවා 6,8,85 හරි මොකක් හරි ඔන්න ඔහම කමාද දානවා. දැන් මෙහෙම දැම්මොත් බලන්න මේ විදියට දැම්මොත් error එකක් එනවා. හරි. එතකොට හොඳට තේරුම් ගන්න මෙන්න මේ විදිහේ set එකක් ඇතුලේ set කියන data type එකක් ඇතුලේ හරි අපිට list එකක් දාන්න බෑ. list එකක් දාන්න බැරි හේතුව මෙයා මෙතන කියලා තියෙනවා unenhanceable. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපිට මෙතන මේ list එකක නම් තව අවයව add කරලා මේක enhance කරන්න පුළුවන්. ඒ කියන්නේ තව වැඩි කරන්න පුළුවන්. නමුත් මේ set එකේ එහෙම කරන්න බෑ set කියන data type එකේ. ඒතර හොඳට මතක තියාගන්න එතන තරුවක් දාලා ලියාගන්න set යන data type එක තුලට ඇතුළත් කළ හැක්කේ ඔන්න ඔය අහනවා. ඔය තමයි MCQ වලට එන්නේ ඈ. set යන data type එක තුලට ඇතුළත් කළ හැක්කේ integer, float,
comma integer comma float comma string tuple pamani set data type එක තුළට ඇතුළත් කළ හැක්කේ integer float string හා tuple පමණි හරි එතකොට ඔන්න ඔය data type ටික විතරයි අපිට මේක ඇතුළට දාන්න පුළුවන් වෙන්නේ කියන එකත් මතක තියෙන්න ඕනේ right එතකොට ඔන්න ඒකත් හරි දැන් බලන්න එතකොට ඔය තියෙන්නේ අපේ data type set එක ඔය data type ටික හොඳට මතක තියෙන්න ඕනේ යන්නකෝ 28 වෙනි පිටුවට ඒ කියන්නේ happy පිටුවට එහා පිටුවට යන්න කලින් ඔන්න ඔය mutable සහ immutable කියන එකත් මතක තියාගන්න පොඩ්ඩක් mutable සහ immutable කියලා අපි කොටස් දෙකකට වර්ග කරනවා මොනවාද කොටස් දෙක mutable සහ immutable එතකොට mutable කියලා කියන්නේ mutable ගණනයට ගන්නේ දත්ත ප්‍රරූපයන්ට අයත් වස්තුන්ගේ අගයන් එම වස්තු නිර්මාණයෙන් පසු ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැකි දේවල් දැන් ලිස්ට් එක අපිට ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන් ඒකෙන්ද mutable කියලා අපි කියනවා ඊට පස්සේ dictionary අන්න mutable හැබැයි tuple එක අරගත්තොත් එහෙම නැත්නම් number එකක් string එකක් වගේ එකක් අරගත්තොත් ඒවා immutable ඒ කියන්නේ ඒවා මැද්දේ තව අකුරු add කරන්න ඉලක්කම් add කරන්න බැහැයි කියන එක මතක තියෙන්න ඕනේ හරි right ඒක මතක තියෙන්න ඕනේ මම එතන උදාහරණයක් දෙන්නම් බූලියන් එක අපි ලිව්වේ නෑනේ බූලියන් එක ලිව්වේ නෑනේ එතන පොඩ්ඩක් ලියාගමු බූලියන් ඩික්ෂනරි වල පස්සේ බූලියන් කියලා තිබ්බේ ඒක ලිව්වේ නෑනේ 27 වෙනි පිටුවේ ලියන්න බූලියන් නැත්තේ true සහ false යන අගයන් ගබඩා කර තබා ගැනීමට true සහ false යන අගයන් ගබඩා කර තබා ගැනීමට true සහ false යන අගයන් ගබඩා කර තබා ගැනීමට true සහ false යන අගයන් ගබඩා කර තබා ගැනීමට මෙම data type එක භාවිතා කරයි හරි right එතකොට ඔන්න ඒ විදිහට අපිට දාන්න පුළුවන් එතන එතකොට mutable සහ immutable කියන එක තන එතන මෙන්න මේ විදිහට චුට්ටක් ලියා ගන්න අවශ්‍යයි මෙන්න මේවා exam එකට එනවා කියන්නේ I think අනිවාර්යයෙන්ම ඕවා sure ඒ කියන්නේ exam එකට ප්‍රශ්න එනවා නම් එන්නේ ඕවයි හරි එතකොට එතන අපි අරගත්තොත් එහෙම මෙන්න මේ විදිහට දැන් අපි සාමාන්‍ය string එකක් අරගන්නවා කියලා හිතන්න නිකන් string එකක් අරගන්නවා මෙහෙම string එක නෙවෙයි අපි list එකක් අරගමුකෝ list එකක් අරගන්නවා x සමානයි a 5,6,7,8 ඔන්න list එකක් තියෙනවා මේ list එක ඇතුළට මට සංඛ්‍යාවක් දාන්න ඕනොත් හරි සංඛ්‍යාවක් හරි වචනයක් හරි මොකක් හරි එකක් මේක ඇතුළට දාන්න ඕන වුණොත් මට ඉතා ලේසි මෙන්න මෙහෙම කරන්න පුළුවන් කොටු අරහන ඇතුලේ x ගේ කීවෙනි අවයවයද කියලා අපි දාලා හරි කීවෙනි අවයවය මෙතන වෙනස් කරන්න ඕන වුණොත් කීවෙනි අවයවයද වෙනස් කරන්න ඕනි කියලා අපි හිතමු 0.1 2 අපි දානවා දෙවෙනි අවයවය සමානයි දානවා a ඔන්න හො දානවා දාලා ඉවරලා දැන් මම x print කරොත් බලන්න දැක්කද මොකක්ද වෙලා තියෙන්නේ දෙවන අවයවය ඒ කියන්නේ 0.1 2 බිඳුවෙන් තමයි පටන් ගන්න 0.1 2 කියන අවයවය මොකක්ද වෙලා තියෙන්නේ ඒ විදිහට මාරු වෙලා ඒ බවට පත් වෙලා හරි ඒතර ඔන්නෝක තමයි අපි කියන්නේ mutable කියලා
හරි mutable කියන්නේ ඔන්න ඕක තමයි. හරි right ඊළඟට එතන ඔතන උදාහරණ කියලා දාලා ඕක පොඩ්ඩක් දාගන්න. මේ mutable එක යටතේ immutable එක යටින් ලිව්වත් කමක් නැහැ. මේ මෙන්න මෙහෙම දාගන්න string එකක් මේ අපිට මේ විදිහට float එකක් මාරු කරන්න පුළුවන් කියන එක. මේක චුට්ටක් දාගන්න. ඕක වැදගත් ඈ. ඕක තමයි ප්‍රශ්න වලට එන්නේ. ඔය අහුමුළු වැදගත්. හරිනේ. ඊළඟට දැන් මතක තියාගන්න මෙන්න මේ විදිහට ලිස්ට් එකක් දුන්නොත් ලිස්ට් එකක් අපිට මේ විදිහට අපිට අවශ්‍ය අවයව මාරු කරන්න පුළුවන්. අවයව මාරු කරන්න පුළුවන්. අපි බලමු ඔය වැඩේම ටපල් එකක කරන්න පුළුවන්ද කියලා. හරි? ටපල් එකක කරන්න පුළුවන්ද කියලා. y සමානයි කියලා දාලා අපි දානවා ටපල් එකක් 5,6,7,8 කියලා. මම දානවා y ගේ අපි දාමු 0.1.2 දෙවැනි අවයවය සමානයි b කියලා දාමු b. බලන්න දැන් enter කරොත් එහෙම error එකක් එනවා. error එකෙම කියලාම තියෙනවා බලන්න tuple object එක tuple object does not support item assignment. ඒ කියන්නේ මේකට අපිට item අලුතෙන් assign කරන්න මේක support කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක mutable එකක් කියලා තමයි ඔය immutable එකක් කියලා තමයි ඔය කියන්නේ. හරි? මේක immutable එකක් කියලා තමයි ඔය කියන්නේ. එතකොට මතක තියාගන්න මේ විදිහට tuple එකක් දුන්නොත් ඔයාට මෙහෙම අගයන් වෙනස් කරන්න බැහැයි කියන එක. ඒකක් දාගන්න. error message එක සම්පූර්ණයෙන් දාන්න ඕනේ නැහැ. error කියලා ලිව්වහම ඇති. error message එක සම්පූර්ණයෙන් ලියන්න අවශ්‍ය නැහැ. error කියලා දාන්නකෝ ඇති. හරි? ඔව් හේතුව තමයි ඉතින් මොකද්ද හේතුව? මේක වෙනස් ටපල් වල අදහසම ටපල් එක අපි හදන්නෙම නොවෙනස්ව දත්ත තියාගන්න. ආයෙ වෙනස් කරන්න පුළුවන් වෙන්න නෙමෙයි. ආයෙ වෙනස් කරන්න ඕන නම් ලිස්ට් එකක් හදන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ නැත්නම් තමයි ටපල් එකක් හදන්නේ. හරි? right. එතකොට ඔන්න ඒ විදිහට අපිට ඒක ගන්න පුළුවන්. එතකොට මේ mutable සහ immutable කියන එක. දැන් ඊළඟට මෙහෙම අරගත්තොත් එimhe ඉලක්කමක් අරගත්තොත් එimhe z සමානයි 2500. හරි? මේ විදිහට. z සමානයි 2500. z ගේ දෙවනි අවයවය සමානයි 6යි කියලා. බෑ. int කියන object එකත් support කරන්නේ නැහැ කියලා කියනවා item assign කරන්න. හරි? item assign කරන්න. ඊළඟට string එකක් දැම්මොත් z සමානයි සමාන ඔන්න ඔය විදිහට දාලා මම දානවා z ගේ 0.1.2 දෙවනි අවයවයට දාන්න කියලා b කියන එක දාන්න කියලා. බලන්න ඒකත් මේ විදිහට මාරු කරන්න change කරන්න බැහැයි කියලා assign කරන්න බැහැයි කියලා අපිට error එකක් return කරනවා. පැහැදිලි? right. එතකොට මතක තියාගන්න අපිට මේ විදිහට මේවා ඔක්කොම mutable නිසා මේවා ඔක්කොම immutable නිසා මේ ඔක්කොම immutable නිසා අපිට මෙහෙම මාරු කරන්න බැහැයි කියන එක. ඒකත් යටින් ලියාගන්න. මේ දෙක තුනම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. දෙකක් විතර ලිව්වත් ඇති. ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. හරි? මේකෙන් ප්‍රශ්නයක් තිබ්බා. මේ mutable immutable එකෙන් ප්‍රශ්නයක් තිබ්බා ගිය අවුරුද්දේ. ගණ්ඩ පාස් පේපර් පැක් එකේ 4 වෙනි පිටුවට යන්න.
පාස් පේපර් පැක් එකේ 4 වෙනි පිටුවේ තියෙනවා 36 වෙනි MCQ එක. මට උත්තරේ කියන්න බෑ. ඔය තියෙන්නේ 2019 36 වෙනි MCQ එකට උත්තරේ කියන්න බෑ. 2019 36 වෙනි MCQ එක. පාස් පේපර් පැක් එකේ නම් 4 වෙනි පිටුවේ තියෙන්නේ. sorry 2019 නෙමෙයි 2000 2020 එක 2022 කියලා දාලා තියෙන්නේ. 2020 2022 A level නෙමෙයි ඒක. 2022 කියලා නේ දාලා තියෙන්නේ. නැත්නම් ඊට පස්සේ 2022 පේපර් එක පැන්නුවා වගේ. right. බලන්න උත්තරේ කීයද එන්නේ? උත්තරේ කීයද එන්නේ? 36 වෙනි ගාන 2020. 2020 A level 36. උත්තරේ කීයද එන්නේ? මේ ගානේ ඉහත ප්‍රකාශ අතරින් තුලින් කවරක් දෝෂයක් ජනනය කරනු ලබයිද? මේකෙන් දෝෂයක් ජනනය කරන්නේ මොකක්ද කියලා අහනවා. ගන්න හරි. 1 සහ 3 තමයි දෝෂයක් ගණනය කරන්නේ. ඒ කියන්නේ උත්තරේ 4 වෙන්න ඕනේ. 36ට උත්තරේ 4 වෙන්න ඕනේ. එහෙමයි. 36ට උත්තරේ 4 කියලා ගත්තා නම් හොඳයි. right. ඊළඟට ඒක ලිව්වනේ. හරිනේ පිටුව 4 වෙනි පිටුව තිබ්බේ ඈ. හරි. දැන් කමන්නේ. දැන් ඉවරයි. දැන් යන් ආයේ තියරි පොත ගන්න. තියරි ටියුට් එක ගන්න. තියරි ටියුට් එක. තියරි ටියුට් එක. සහ පොතත් අරගන්න. දැන් අපි බලමු මෙන්න මේ string එක data type string අරවා මේවා දැන් data type වල එක අපිට කරන්න පුළුවන් එක දේවල් සෙල්ලම් ටිකක් බලමු. හරි. right. බලන්න මෙන්න මේ විදිහට අපිට පුළුවන්. බලන්න 28 වෙනි පිටුව 28 වෙනි පිටුවෙත් ඒක මම විස්තර කරලා තියෙනවා. අපි string එකක් අරගත්තොත් එහෙම x සමානයි මේ විදිහට string එකක් අරගන්නවා. අපි ගමු ශ්‍රී ලංකා. ඔන්නවම string එකක් අරගන්නවා. x සමානයි ශ්‍රී ලංකා කියලා. මට පුළුවන් හොඳට මතක තියාගන්න මේකේ මට අවශ්‍ය කැරක්ටර් එකක් වෙන් කරලා අරගන්න. ඒ කියන්නේ x ගේ අපි ගමු 3 වෙනි එක. 0 1 2 3 නෑ දෙකක් අරගමු. දෙවෙනි අවයවය. බලන්න. දැක්ක. ඒතර ඔන්න ඔය විදිහට අරගන්න පුළුවන්. එතකොට ඒ තියෙන්නේ මොකද්ද? string එක මතක තියාගන්න අපි ඒකට කියනවා මේ index වලට support කරනවා කියන එක. string එකක් index වලට support කරනවා. index වලට support කරනවා කියන්නේ ශ්‍රී ලංකා. මෙහෙම string එකක් නම් මේකේ index තියෙනවා. මේ තියෙන්නේ 0 වෙනි index එක. මේ තියෙන්නේ පළවෙනි index එක. මේ දෙවෙනි එක. මේ 3 කියන්නේ මේ space එක. 4 5 6 ඔන්නෝම තමයි යන්නේ. හොඳට තේරුම් ගන්න. පැහැදිලිද? 0 1 2 ස්පේස් එකත් එක කැරක්ටර් එකක් විදිහටයි අරගන්නේ හොඳට මතක තියාගන්න. ඊට පස්සේ 3 4 5 6 ඔන්නෝම දිගටම යනවා. හරි? එතකොට මම මේකේ දැම්මොත් එහෙම අපි අරගමුකෝ මේක x කියලා. x සමානයි. මම දානවා print x ගේ 3 මෙහෙම දැම්මොත් මට උත්තරේ එන්නේ මොකද්ද? මෙහෙම දැම්මොත් උත්තරේ එන්නේ මොකද්ද? x ගේ 3 දැම්මොත් උත්තරේ මොකක් එයිද? කියන්න බෑ. x ගේ 3 දැම්මොත් උත්තරේ මොකක් එයිද? UK බලන්න. ඔව්. උත්තරේ 3යි කියලා එනවා.
කවුද 3යි කියලා දාන්නේ? බලන්න. මේ විදිහට තියෙනවා. ශ්‍රී ලංකා කියලා තියෙනවා. මම මේකේ දානවා x ගේ මේකේ මම දානවා x ගේ 3. දැක්කද? මේ විදිහට හිස් තැනක් එන්නේ දෙපැත්තෙන් කොටේෂන් දෙකකුත් අපිට පෙන්නනවා. දෙපැත්තෙන් කොටේෂන් දෙකකුත් පෙන්නලා අපිට හිස් තැනක් එන්නේ. හරිද? හිස් තැනක් තමයි එන්නේ. හොඳට මතක තියාගන්න. හේතුව ඇයි? මං කිව්වේ මේ තියෙන්නේ පළවෙනි අවයව, බිඳුවෙනි අවයවය. මේ තියෙන්නේ දෙවෙනි අවයවය r. මේ තියෙන්නේ තුන්වෙනි අවයවය i. ඊට පස්සේ ස්පේස් එක තමයි බිඳුව 1 2 ස්පේස් එක තමයි තුන්වෙනි අවයවය. L තමයි හතරවෙනි අවයවය. හොඳට මතක තියාගන්න. හරි? ඒතොර ඒකයි අපි කියන්නේ මේක ඉන්ඩෙක්ස් වලට සපෝට් කරනවා කියලා. ඉන්ඩෙක්ස් වලට සපෝට් කරනවා කියන්නේ ඒකයි. හරිනේ? right. ඊළඟ එක. එතකොට මේවත් දාගන්න. මේකත් දාගන්න. පොතේ පොතේ දාගන්න ඕකත්. ඔය හැම පොයින්ට් එකක්ම දාගන්න මොකද මොන වයින් එක්සෑම් එකට එයිද දන්නේ නැහැ. මේකේ අහන්න පුළුවන් ප්‍රශ්න පේනවනේ. එක එක විදිහට අහන්න පුළුවන්. ඔය විදිහට කොටුවක් දාලා අහන්න පුළුවන්. ඒකයි 32යි දාලා අහන්න පුළුවන්. එක එක විදිහට එක එක බහුභූත විදිහට අහන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම ක්‍රම ඒ කියන්නේ තියෙන්න පුළුවන් ඔක්කොම ආකාර අපිට කරන්න බෑ. අපි පුළුවන් තරම් ඒවා තමයි කරන්නේ. එක්සෑම් එකට එයිම කියලා හිතන්න. හරි? right. එතකොට ඔන්න මේ විදිහට අපිට මේක අරගන්න පුළුවන් කියන මතක තියාගන්න. අපිට අවශ්‍ය තැන අරගන්න පුළුවන්. හරි? ඒ string එක ඒ විදිහට පුළුවන්. ඊළඟට මෙන්න මේකත් හොඳට මතක තියාගන්න. අපිට string එකක මෙන්න මේ විදිහට වැඩ කරන්න පුළුවන්. string එකක. දැන් හරි string එක මෙන්න මෙහෙම බෑ අපි දැම්මොත් එහෙම print කියලා දාලා මේවා ලියාගන්න පොතේ උදා නිකන් තරු දදා ලියාගන්න. හරි? එතකොට ඔවා කටපාඩම් කරන්නවත් මොනවත් නෙමෙයි ඔළුවේ තියෙන්න ඕනේ. මොකද මේ විදිහට මොන විදිහට ප්‍රශ්නේද දන්නේ නැහැ. print x ගේ බලන්න 0.1යි 2යි මෙන්න මෙහෙම දෙනවා. ඔන්න ඔහම දෙනවා. බලන්න. ඔන්න ඔය විදිහට දුන්නොත් බලන්න මොකද වෙන්නේ කියලා. මම මේක පෙන්නන්නම්. හරි? ඔන්න ඕවා අනිවාර්යෙන් ප්‍රශ්න වලට එන කොටස් ඈ. ඕවා අනිවාර්යෙන් ප්‍රශ්න වලට එන කොටස්. ඔව්. සමහර උත්තර දානවා. බලමු. right. විනාඩියක් දෙන්න. හරි. මම දානවා x ගේ මේ විදිහට දාලා දෙකේ සිට බලන්න දෙකේ සිට ඉදිරියට කියන එක තමයි මේ 32 අදහස. දෙකේ සිට මොකද අදහස? ඉදිරියට. දෙකේ සිට ඉදිරියට. ඊට මේක ලියලා මේක ඉස්සරහින් ඊතලයක් ගහලා දාන්න දෙකේ සිට ඉදිරියට කියලා. මේක ලියලා මේක ඉස්සරහින් මේ ඊතලයක් ගහලා දෙවන අවයවයේ සිට ඉදිරියට. එතකොට මේකේ දෙවන අවයවය මොකද්ද? දෙවන අවයවය තමයි i ඈ. මේක s කියන්නේ බිඳුවනේ අවයවය, r කියන්නේ පළවෙනි අවයවය, i කියන්නේ දෙවන අවයවය. දෙවන අවයවයේ සිට ඉදිරියට. right. ඊළඟ එක. මෙන්න මෙහෙම. අපිට එනවා 4. බලන්න. මේ කියන්නේ මොකද්ද? හතරවන අවයවය දක්වා. මේකෙන් ඊතලයක් ගහලා ලියන්න. හතරවන අවයවය දක්වා. හතරවන අවයවය දක්වා.
බිඳුවේ සිට 4 වන අවයවය දක්වා. හරියටම හරි. බිඳුවේ සිට 4 වන අවයවය දක්වා. එතකොට බිඳුව කියන එක මෙතන කියන්න අවශ්‍ය නැහැ. හරි? මෙහෙම දැම්මම එයා බිඳුව කියලා සාධාරණව සලකනවා. සාධාරණව බිඳුව කියලා එයා සලකනවා. එතකොට එනවා බිඳුවේ සිට 4 වන අවයවය දක්වා SRI මෙතන ස්පේස් එකකුත් තියෙනවා. පේනවද? ස්පේස් එකකුත් තියෙනවා. ඇයි? බිඳුව 1 2 3 4 වෙනි අවයවය L නේ. හැබැයි 4 වන අවයවයේ print වෙනවද? එතන වරහන් ඇතුලේ දාන්න 4 වන අවයවයේ මුද්‍රණය නොවේ. 4 වන අවයවය මුද්‍රණය නොවේ. 4 දක්වා කියන්නේ 4 වන අවයවයේ මුද්‍රණය වෙන්නේ නැත. 4 වන අවයවය දක්වා කියන්නේ ඒකයි. හතරවන අවයවයේ මුද්‍රණය වෙන්නේ නැහැ. හරි? right. ඊළඟ එක. ඊළඟට. ඊට පස්සේ මෙන්න මෙහෙම. මෙහෙමත් දානවා. අපි ගත්තොත් එහෙම දෙකේ සිට 0 1 2 3 4 5 6 බලන්න. අයිලා. ඔන්න ඔහම එනවා. එතකොට 2 සිට 6 දක්වා කියන්නේ 2 සිට 6 දක්වා. එතකොට දෙවන අවයවයේ බිඳුව 1 2 දෙවන අවයවයේ සිට 3 4 5 හරි 6 වෙන තන් 6 වෙනකන් එතකොට 6 වෙන අවයවය දානවද 6 වෙනකන් කිව්වහම 6 වෙන අවයවය දාන්නේ නැහැ 6 වෙන අවයවය දාන්නේ නැහැ 6 දක්වා කියන එකයි එන්නේ අදහස. එතකොට ඒකත් දාගන්න. දෙවන අවයවයේ සිට 6 වන අවයවය දක්වා නමුත් 6 වන අවයවය ඇතුළත් නොවේ. ඒතර ඔන්න ඕවා තමයි ඔයගොල්ලන්ට ඔය චූටි තැන් ඕවෙන් තමයි මේ වරදින්නේ. හරි? ඕවා වරද්ද ගන්න එපා. මේකට ඉතලක් ගහලා දෙවන අවයවයේ සිට 6 වන අවයවය දක්වා හරි right ඊළඟ එක ඊළඟට බලන්න අපි ස්ටක් වුණාද ඊළඟට අරගත්තොත් එහෙම බලන්න එතන ස්ටක් වුණා නේද නෑනේ පේනව නේද හරි ගැටලුවක් නෑනේ එතකොට මෙන්න මේ විදියට දෙකේ සිට 6 දක්වා දෙකේ සිට 6 දක්වා දෙකෙන් දෙකට දෙකේ සිට 6 දක්වා දෙකෙන් දෙකට කියන එක තමයි මේකේ අදහස. ඒකත් ලියන්න. දෙකේ සිට 6 දක්වා දෙකෙන් දෙකට දෙකේ සිට 6 දක්වා දෙකෙන් දෙකට ලියා ගන්න ඕනේ. දෙකේ සිට 6 දක්වා දෙකෙන් දෙකට. ඒතර මම පෙන්නන්නම් දෙකේ සිට 6 දක්වා කියන්නේ මොකද්ද කියලා. මේ තියෙන බිඳුවනේ. මේක ලොක් කරලා පෙන්නන්න. මේ තියෙන බිඳුව. මේ තියෙන 1 මේ තියෙන 2. අන්න දෙකේ සිට. එතකොට i print වෙනවා. ඊට පස්සේ දෙකේ සිට 6 දක්වා බිඳුව 1 2 මෙන්න 3 4 5 6. එතකොට n දක්වා n දක්වා තමයි print කරන්න කියන්නේ. එතකොට ඔක්කොම print කරන්න කිව්වනම් i space la කියන ටික අයිති. i space la ඔන්න ඔය ටික තමයි අයිති. හැබැයි කියන්නේ මොකද්ද? ඔය ටික ඔක්කොම අයිති වුණාට අපිට කියන්නේ ඔක්කොම print කරන්න කියලා නෙමෙයි දෙකෙන් දෙක. ඒ කියන්නේ එකක් මේක print කරනවා එකයි හිස්තැනන එක මෙන්න දෙවෙනි එක. ඊට පස්සේ A තමයි පළවෙනි එක ඊට පස්සේ දෙවෙනි එකට යන්නේ නැහැ. හරි? එතකොට මේකේ තේරුම මේ විදිහට දෙකෙන් දෙක පයින්න කියන එක තමයි ඒකේ අදහස. දෙකෙන් දෙක පයින්න කියන එක.
right. එතකොට ඔන්න ඔය ටික හොඳට මතක තියෙන්න ඕනේ. ඕවයින් අනිවාර්යෙන්ම මේවා අනිවාර්යෙන්ම එනවා. ඕවා ආවහම තමයි ඔය අමාරුයි කියන්නේ බොරුවට. එහෙම අමාරුවක් නැහැ මේවය. මේක පොඩ්ඩක් ඔලුවට ගන්න තියෙන්නේ. හරි? ඊට පස්සේ මෙන්න මෙහෙම දානවා. බල x ගේ අපි දානවා මෙහෙම අපි හිතමු 1යි sorry 2යි මෙහෙම දාලා 2යි. හරි? බලන්න. මෙන්න මෙහෙම දැම්මහම මේකේ අදහස තමයි පටන් ගන්න කියනවා දෙවන අවයවයෙන්. දෙවන අවයව කියන්නේ 0.1 2. කීය දක්වාද කියලා නෑ. කියන්නේ අවසානයේ දක්වා යනවා. කීයෙන් කීයද? දෙකෙන් දෙකට කියන එක තමයි මේකේ අදහස. දෙකෙන් දෙකට. එතකොට i වෙනවා l එනවා n එනවා a එනවා. ඔන්න ඒක තේරුම් ගන්න මම පොඩි කෙටි ක්‍රමයක් කියන්නම්. ඒක තේරුම් ගන්න. හරි? මෙන්න මෙහෙම මතක තියාගන්න. හරි? අපිට මේ ශ්‍රී ලංකා හරි මොකක් හරි එකක් දීලා මේ විදිහට ඉන්ඩෙක්ස් print කරන්න කිව්වොත් හැම වෙලේම ඉන්ඩෙක්ස් print කරන්න කිව්වොත් මෙන්න මේ තුනම දෙන්න ඕනේ කියලා ඔයා ඔළුවේ තියාගන්න. තුනම දෙන්න ඕනේ කියන්නේ මොකද? මෙන්න මේ විදිහට ආරම්භක ස්ථානය කීයේ ඉඳන්ද පටන් ගන්න ඕනේ. අපි හිතමු පළවෙනි එකේ ඉඳලා. 32ක් තියලා කීය දක්වාද? මේ තියෙන ආරම්භක ස්ථානය. මේ තියෙන කීය දක්වාද? අපි හිතමු මෙතන 0 1 2 3 4 5 6 වෙනි ස්ථානය දක්වා. මෙතන දෙන්න ඕනේ කීයෙන් කීයද? ඔන්න ඔය ටික හැම වෙලේම අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ කියලා ඔයා ඔළුවේ තියාගන්න. හරි? එතකොට හැම ගානෙදිම හැබැයි ඕක දෙන්නේ නැහනේ. දුන්නේ නැති වුණාම මොකද දන්නවද කරන්නේ? Python එක අතින් ඒක දාගන්නවා. ඒක දාලා එයා ඔටෝමැටිකලි එයා ඒක ෆිල් කරගන්නවා. හරි? මම ඔක කලින් කියලා දීලා තියෙනවා මතක ඇති. එතකොට ඒ වගේ වෙලාවට බලන්න මොකද කරන්නේ? දැන් අපි දුන්නත් එහෙම දැන් මේ තියෙන්නේ ආරම්භක ස්ථානේ. මේව ලියා ගන්න. ආරම්භය. මේ තියෙන්නේ අවසානය. මේ තියෙන්නේ කීයෙන් කීයද? එහෙම දාගන්නු කීයෙන් කීයද හරි? මේ අර කීයෙන් කීය පැනලා යන්න ඕනද කියන අදහස. හරි? එතකොට මම දෙනවා මෙන්න මෙහෙම. x ගේ කොටු වරහන් ඇතුලේ මම දෙනවා 1 සිට 6 දක්වා කියලා විතරක්. මෙහෙම දුන්නහම මම කියලා නෑ කීයෙන් කීයද පයින්න ඕනේ කියලා. කියලා නෑ. එතකොට එයා අතින් ඒ ඉතුරු ටික දාගන්නවා. කීයෙන් කීයද යන්න ඕනේ කියලා. එතකොට සාධාරණව එයා දාගන්නවා කීයෙන් කීය යන්න කියලාද? සාධාරණව එයා දාගන්නවා එකින් එක යන්න කියලා තමයි මේ කියන්නේ කියලා. හරි? එයා සාධාරණව දාගන්නවා. මෙයා මේ කියනවා ඇත්තේ එකින් එක යන්නයි කියලා. එයා ඔන්නෝම මේක දාගන්නවා. හරි? එක කියන එක. අපි දෙන්නේ 1 සිට 6 කියලා පමණයි. 1 සිට 6 කියලා පමණයි අපි දෙන්නේ. එතකොට අපි දුන්නොත් එහෙම. හරි? මෙහෙම දාගමුකෝ. එතකොට පැහැදිලි. මම දෙනවා 1 සිට 6 දක්වා කියලා. එතකොට එයා ඒක හදා ගන්නවා. මොකක් කියලාද? 1 සිට 6 දක්වා එකින් එක කියලා එයා Python එක හදා ගන්නවා මෙන්න මෙහෙම. ඔන්නෝම හදා ගන්න. ඊට පස්සේ මම දෙනවා මෙහෙම y සමානයි මෙහෙම 2යි 2 නෙවෙයි මම මෙතන දෙනවා 8. මට කියන්න මෙහෙම තිබ්බොත් මොකක් වෙයිද? මෙහෙම තිබ්බොත් බෑ මම මේකෙත් ඔයගලන්ට දාලා පෙන්නන්නම්. x ගේ මේකෙත් මම දාලා පෙන්නන්නම්. 8යි 2යි. ඉතින් මම ෂෙයා කරලා නැහැ නේ.
බෑ මෙන්න මේ විදියට 8යි 2යි මම කියලා තියෙනවා කීය දක්වා යන්නද කියලා 8 වෙනි ඉලක්කම 8 වෙනි කැරක්ටර් එක දක්වා යන්න කීයෙන් කීයටද කියලාත් කියනවා මම කියලා නැත්තේ මොකද්ද මං පටන් ගන්න තැන කියලා නැහැ එහෙනම් එයා සාධාරණව කොහෙන්ද පටන් ගන්නෙ එයා සාධාරණව පටන් ගන්නවා බිඳුවෙනි අවයවයේ සිට බිඳුවන අවයවයේ සිට එතකොට ඔයා තේරුම් ගන්න හැම වෙලෙම මෙන්න මේ තුන් දෙනා ඉන්න ඕනි මෙන්න මේ තුන් දෙනා ඉන්න ඕනි හැම වෙලෙම ওই තුන් දෙනා ඉන්න ඕනි ඔයාට එක එක විදිහේ ගණන් දෙනවා ඔයාට මෙතෙන්ට විතරක් දාලා දෙනවා මේ අන්තිම දෙකට දාලා දෙනවා මුල් දෙකට දාලා දෙනවා හරි ඒ විදිහට එක එක ආකාරයෙන් දෙනවා ඔයා ඉතුරු හිස් තැන අතින් පුරව ගන්න ඕනේ ඉතුරු එක හිස් තැන හරි දෙක හරි සාධාරණව පුරව ගන්න ඕනේ පැහැදිලිද එතකොට අන්න ඒ විදිහට ගියාම අපිට මේක වැඩේ උත්තර අරගන්න පුළුවන් දැන් අපි try එකක් දෙමු මේකේ තියෙන ඒවා ටික හරි කොහොමද එන්නේ කියලා. ඒතර අවශ්‍ය කට්ටිය ඕව හැමම ලියාගෙන යන්න පුළුවන්. හරි? මේවා අවශ්‍ය කට්ටිය ලියාගෙන යන්න පොතේ. එතකොට ඉන්ඩෙක්ස් එක මේ විදිහට තිබ්බා කියලා හිතන්නකො. ඔන්න අපි දානවා x සමානයි අපි දාමු a, b, මෙහෙම දාන්න බෑනේ. a, b, c අපි වචනයක් නේ ගත්තේ මෙච්චරලානේ අපි වචනයක්ම අරගමු සමානයි එතකොට මේ ලිස්ට් එකක් ගත්තත් ඔය කතන්දරේම තමයි වෙනසක් වෙන්නේ නැහැ ඉතින් හරි අපි දාමු A B C D E F G H I J K L M N O P හරිනේ ඔන්න ඔහම දානවා A B C D E F G H I J K L M N O P කියලා දාලා ඉවර වෙලා මම දානවා මෙන්න මෙහෙම print එක ඇතුලේ කියලා හිතන්න හරි මම මෙහෙම දැම්මොත් දෙකෙන් දෙක මට කියන්න මොකක් එයිද උත්තරේ දාමු බා chat එකේ දා උත්තරේ කීය වේද දැන් බලන්න මම පටන් ගන්න තැන දීලත් නැහැ අවසාන තැන දීලත් නැහැ පටන් ගන්න තැන දීලත් නැහැ අවසාන තැන දීලත් නැහැ මොකක් වෙයිද උත්තරේ මොකක් වෙයිද right මලින්දු හරි නෑ එක තැනක් පොඩ්ඩක් වැරදි නෑ මලින්දු හරි මේ සහන් එක තැනක් පොඩ්ඩක් වැරදි මලින්දු හරි ඊට පස්සේ කල්පනී හරි right අංජන හරි right නේමයි හරි කට්ටියම හරි හොඳයි තේරුණානේ වැඩේ මොකක්ද මේ කියන්නේ බලන්න ACEGIKMO තමයි එන්නේ. ඒ කියන්නේ මෙයා කියලා තියෙන්නේ පටන් ගන්න තැන කියලා නැහැ. එහෙනම් සාධාරණව මුලින් ඉඳන් පටන් ගන්නවා. අවසාන තැනත් කියලා නැහැ. එහෙනම් සාධාරණව අන්තිම එකෙන් අවසන් කරනවා. හරි? සාධාරණව අවසානයකට යනකම් යනවා. කීයෙන් කීයද කියලා තියෙනවා. දෙකෙන් දෙක. එහෙනම් මුලින්ම A print කරා, B print කරන්නේ නැතුව C print කරා, D print කරන්නේ නැතුව E print කරනවා F print කරන්නේ නැතුව G print කරනවා 1යි 2යි ඒ කියන්නේ I print කරනවා 1යි 2යි K print කරනවා 1යි 2යි. ඒතර මේ දෙකක් කියලා තියෙන දෙකට පයින්න කියලා. M print කරනවා 1යි 2යි. O print කරනවා 1යි ඊළඟ එක නෑනේ. ඒකින්ද ඔහොමම නවතිනවා. පැහැදිලිද? right. ඊළඟට අපි බලමු මෙහෙම. අපි ගමු මේකේ 3යි මෙහෙම දෙනවා. දැන් මොකක් වේ? 3 නෙමෙයි sorry ඉන්න. 3 තියලකෝ වැඩිනේ අපි දෙමු 6.
6යි 32. දැන් මම එන්ටර් කරොත් මොකක් එයිද? එන්ටර් කරොත් මොකක් එයිද? 6යි 32. 6යි 32. ටක් ගාලා. කල්පනී හරි නෙත් මිනි හරි සහන් හරි ඔගේ නම කියන්න බෑ උඩ යනවා ඩට් ගාලා උත්තර ටික එනවා. හොඳයි. එන අයගේ උත්තර අංජන අනේ අංජන හරි. අංජන හරි කාගේ දෙවරදිලා තිබ්බේ? අංජන තමයි. අංජන ආයෙ පොඩ්ඩක් බෑ. පාරමී මොකක්ද කියලා තියෙන්නේ? හරි බලන්න. හරි. බලන්න එන්නේ කොහමද? මෙන්න මේ එන්නේ මේ G H I G අකුරෙන් පටන් ගන්නෙ 6 වෙනි එකෙන් පටන් ගන්නද අවසාන වෙන්න තැනක් කියලා නැහැ. එහෙනම් එයා අන්තිම වෙනකන් යනවා. කීයෙන් කීයද කියලා පයින්ද කියලා නැහැ. ඒකෙන්ද එයා සාමාන්‍ය විදිහට එකින් එක පැන පැන යනවා. පටන් ගන්න කියන්නේ 6න්. නම් 0 1 2 3 4 5 6න් පටන් ගන්නවා කියන්නේ G ගෙන් පටන් ගන්නවා. G H I දිගටම යනවා. J K L M N O P ඔක්කොම ටික යනවා. හරි? right. ඊළඟට තේරුණා නේද? දැන් රටාව තේරෙන්න ඕනේ ඈ. දැන් රටාව තේරෙන්න ඕනේ. ඊළඟට බලන්න. අපි යමු 8යි 8යි නෙමෙයි අපි දෙමුකෝ 4යි 32යි 2. right. දැන් මොකද වෙන්නේ? දැන් මොකක් වෙයිද? 4යි 32යි 2. 4යි 32යි 2. තියෙන්නේ 0යි 1යි 2යි 3යි 4යි. පටන් ගන්න ඕනි E ගෙන්. E ගෙන් පටන් ගන්න ඕනි. අවසාන වෙන්න ඕන තැනක් කියලා නැහැ. මේ අවසානයේ කියලා නැහැ. අවසානයේ කියලා නැත්තම් ඉවර වෙනකම්ම යනවා. කීයෙන් කීයද පයින්නේ? දෙකෙන් දෙක පයින්න කියලා. එහෙනම් මෙන්න 1යි 2යි. හරි. ඊළඟට 1යි 2යි. I print වෙන්න ඕන. ඊළඟට 1යි 2යි. K print වෙන්න ඕන. 1යි 2යි. M print වෙන්න ඕනේ. 1යි 2යි. O print වෙන්න ඕනේ. right. එතකොට ඔන්න EGIKMO කියලා උත්තරය ආවනම් හරි. නියමයි. එතකොට ඔන්න ඔය විදිහට ළමයි අපිට තේරුම් ගන්න මේකේ මේ වගේ මේ විදිහ දෙන ඕනෑම එකක් කරන්න පුළුවන්. එතකොට මේවා වෙන වෙනම කටපාඩම් කරන්න යන්නේ නැහැ. මුලට 32ක් තිබ්බොත් මෙහෙමයි, මෙහෙම තිබ්බොත් මෙහෙමයි කීකේ කටපාඩම් කරන්න යන්නේ නැහැ. මොකද කරන්නේ? මතක තියාගන්න මේ තියෙන්නේ ආරම්භය, මේ තියෙන්නේ අවසානය, මේ තියෙන්නේ කීයෙන් කීයද. එච්චරයි. දෙන ඕනම ගානක් හදන්න පුළුවන්. මේ වගේ මේ අවස්ථා 100ක් තියෙන්න පුළුවන්. අවස්ථා 100ම කටපාඩම් කරන්න බෑ අපිට. ඒක මෝඩ වැඩක්. කරන්න තියෙන්නේ අවස්ථා 100ටම අදාළ යෙදීම එහෙම නැත්නම් තියරි එක බලා ගන්නවා. තියරි එක ඔලුවට දා ගන්නවා. ඔන්න තියරි එක ඔලුවට දාගත්තා. මොකද්ද තියරි එක? ආරම්භය අවසානය කීයෙන් කීයද? ඔච්චරයි. ඔය තියරි කෑල්ල නැතුව සමහරු ඔහේ කටපාඩම් කරනවා මේව දුන්නොත් එහෙම මෙහෙම දුන්නොත් මෙහෙම දුන්නොත් නම් මේක කොහොම කීකේ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. තියරි ඔලුවට දාගත්තා නම් එච්චරයි. ආරම්භය අවසානය කීයෙන් කීයද? ආරම්භය අවසානය කීයෙන් කීයද? හරි? ඒක තමයි තියරි එක. එතකොට මේකට හැම එකටම යෙදෙන්න පුළුවන්. ආරම්භය 6යි අවසානයේ දීලා නෑ. එහෙනම් අන්තිම එක වෙනකන් කීයෙන් කීයද? ඒකත් දීලා නෑ. එහෙනම් සාධාරණ එකකින් එක. හරි? එහෙම තමයි වැඩේ වෙන්නේ. එතකොට ඔන්න ඕක හොඳට මතක තියාගන්න ඕනේ. ඕක අතිශය වැදගත් මේ data types යටතේ අපි මේ කතා කරන්නේ ඒවා ටික. එතකොට ඔය මම අරගත්තේ string එකකදී විතරක් නෙමෙයි ඕක list එකකදීත් ඔය ටිකම තමයි ඔය කතන්දරයේ හොම්මම තමයි ඈ. right.
ඊළඟට යන්න බලන්න මේ 29 පිටුවට 29 පිටුවට 29 පිටුවේ ඒ තියෙන දේවල් තේරෙන්නේ නැත්නම් අපි සිංහලෙන් දාගමු. creating a list එකක් නිර්මාණය කිරීම. නිර්මාණය කරන්න අපි දන්නවා. ඊළඟට accessing list items කියලා කියන්නේ list item එකක් තුල ඇති දෙයක් අපි ප්‍රවේශ වෙනවා කියන access කරනවා කියලා කියන්නේ ඒකේ තියෙන එකකට ප්‍රවේශ වෙනවා කියන ප්‍රවේශ වීම. ප්‍රවේශ වීම කියන්නේ ඔන්න දැන් අපිට list එකක් දුන්නොත් මෙහෙම x සමානයි 1,2,5,40 ඔන්න ඔහොම දීලා මට මේකේ තියෙන එක අවයවයක් වෙත ප්‍රවේශ වෙන්න ඕන නම් මම පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ අදාළ අවයවයට අදාළ ඉන්ඩෙක්ස් එක 0 1 2 3 එහෙනම් මට කියන්න පුළුවන් x ගේ 3 වෙනියා x ගේ 3 වෙනියා බලන්න x ගේ 3 වෙනියා කිව්ව ගමන් එයා 40 අපිට හොයලා දෙනවා. එයා අපිට 40 හොයලා දෙනවා. එතකොට ඒක තමයි ඒ list යටතේ උඩින්ම තියෙන්නේ access list item කියලා. ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකේ change කරන්න පුළුවන් අවශ්‍ය නම් values මේකේ තියෙන ඒවා. හරි. බලන්න මේ විදිහට අපිට දාන්න පුළුවන් අපි දැන් කලින් ඉස්සලා මේ ඒක කලින් කරා අපිට දාන්න පුළුවන් මෙතන x ගේ දෙවන අවයවය සමානයි abc මෙහෙම දාලා දැන් x ගහුවොත් එහෙම දාන්න දැන් x වලගේ 1 2 abc 40යි 68 right ඔන්න ඔය විදිහට අපිට වෙනස් කරන්න පුළුවන් ඒ ලිස්ට් එකක් ඇතුලේ කරන්න පුළුවන් දේවල් ඊට පස්සේ මේ විදිහට අපිට වෙනස් කරන්න පුළුවන් ලූප් කරන ඒවා අපි ඉස්සරහට ඉගෙන ගමු තාම ලූප් කරලා නැති හින්දා ඊට පස්සේ මේ අදාළ ලිස්ට් එක දිග අරගන්න length කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා ඒවත් අපි ඉස්සරහට ගොඩක් වැදගත් වෙන ඒවා len x කියලා ගැහුවොත් මට එනවා 5යි කියලා. ඇයි හේතුව මේක ඇතුලේ 5ක් තියෙනවා. මේ 1යි 2යි 3යි 4යි 5යි. අවයව 5ක් තියෙනවා. ඒතර අවයව ගන්න එනවා len කියන එකෙන්. අපි මේ ඉන්නේ 29 පිටුවේ. ඒතර ඒකේ අර කොටු බලන්න. ඒකේ තියෙනවා. ඒතර එක පළවෙනි එක හරි දෙවෙනි එක හරි තුන හරි හතර හරි 5. අන්න අලුතෙන් අයිටම් එකක් ඇඩ් කරන එක. අලුතෙන් අයිටම් එකක් ලිස්ට් එකට ඇඩ් කරන්න මේ ලිස්ට් එකට අලුතෙන් අයිටම් මේ ලිස්ට් එකට නෙමෙයි මේ ලිස්ට් එකට අලුතෙන් අයිටම් එකක් ඇඩ් කරන එක අලුතෙන් අයිටම් එකක් අපිට ඇඩ් කරන්න පුළුවන් append කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා x.append අපි දැම්මොත් එහෙම මේ විදිහට අපි දාමු 100 අවශ්‍ය නැහැ බලන්න දැන් x දැම්මොත් බලන්න මේක කෙරවලට 100 ඇවිල්ලා තියෙනවා මේකත් ලියාගන්න මේකත් දාගන්න නිකන් තරු දදා ලියාගෙන යන්න තියෙන්නේ තරු දදා පොතේ ලියාගෙන යන්න තියෙන්නේ ලිස්ට් එකක් අවසානයේට අයිතමයක් එකතු කිරීම ලිස්ට් එකක් අවසානයේට අයිටම් එකක් එකතු කිරීම ලිස්ට් එකක් අවසානයේට අයිටම් එකතු කිරීම හරි right ඊළඟට ඊළඟ කොටුව බලන්න මේ 29 පිටුව අපි මේ කතා කරන්නේ add an item to a specific index අපිට එහෙමත් කරන්න පුළුවන් x dot කියලා දාලා අපිට දාන්න පුළුවන් මේකේ දෙවනිය x dot කියලා දාලා ඒ කියන්නේ මෙතන අපිට x dot නෙමෙයි x dot insert අර append වගේ x dot insert කියන එක දාලා අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි දෙමු පළවෙනි අවයවය අපි දෙමු 1 කියලා ඔය විදිහට දාලා enter කරොත් බලන්න පළවෙනි අවයවයේ 0.1 පළවෙනි අවයවයේ
මේ විදිහට වෙනස් වුණා දැක්කද? කලින් තිබ්බ එක කලින් තිබ්බ දෙකනේ. දෙක දැන් 1 කියලා වෙනස් වුණා. හරි? ඒතර ඔය විදිහට ඒකත් කරන්න පුළුවන්. එතනත් අවශ්‍ය කට්ටිය සිංහලෙන් දාගන්න add an item to specific index කියන එක අවශ්‍ය ස්ථානයකට අගයන් එකතු කිරීම. ඊළඟට remove an item අපිට මේ index මේක ඇතුලෙන් අවශ්‍ය නම් අපිට remove කරන්නත් පුළුවන් දත්තයක්. මේ list වල ඔය කියලා තියෙන දේවල් වැදගත්. මොකද list එකෙන් තමයි ප්‍රශ්න එන්නේ. ඒකින්ද ඒව මතක තියාගන්න. x.remove කියන එක පාවිච්චි කරන්න පුළුවන්. remove කාවද remove කරන්නේ? අන්න අපිට කියන්න පුළුවන් remove කරන්න 40. 40 කියන එක remove කරන්න. අන්න දැන් x ගැහුවොත් දැක්කද 40 කියන එක නැහැ. abc ඊට පස්සේ ඉන්නේ 68. 68 තමයි ඒකට පස්සේ ඉන්නේ. ඊළඟට remove කියන එකත් හරි. remove an item ඊළඟට අපිට අවශ්‍ය ස්ථානයක තියෙන එකක් ඕනනම් remove කරන්න පුළුවන් del කියන එක පාවිච්චි කරලා. ඒක නමුත් එච්චර පාවිච්චි වෙන්නේ නැහැ. අපිට මේක තිබ්බහම ඇති remove එක. ඊළඟට empty a list ඒ කියන්නේ සම්පූර්ණයෙන් තියෙන ඒවා ටික ඔක්කොම ඉවත් කරලා දාන්න පුළුවන් clear කියන එක පාවිච්චි කරලා. x.clear කියන එක පාවිච්චි කරලා. එතකොට දැන් x ගත්තොත් එහෙම ඒකේ මුකුත් නැහැ. සම්පූර්ණ ක්ලියර් වුණා. සම්පූර්ණ ක්ලියර් වුණා. හරි? එතකොට ඔන්න ඔය ටික ඔය ඒතන තරුවක් දාගන්න ඔය මේ 29 පිටුවේ ලිස්ට් කියලා තියලා ලිස්ට් කියලා දාලා කොටුවක් දාලා තියෙන කොට දාලා තියෙන ඔය ටික ඒ ටික හරි ඒ ටිකට තරුවක් දාගන්න. මොකද ඕවෙන් MCQ අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ ලිස්ට් එකකින් කොහොමද අයින් කරන්නේ එකතු කරන්නේ තියෙන එකක් වෙනස් කරන්නේ කියන දේවල් ටික. හරි. ඉතුරු ටපල් එකයි ටපල් එක එහා පැත්තේ සෙට් එක සහ ඩික්ෂනරි ඒවත් නිකන් බලා ගන්න. ඒකේ අපි ඩික්ෂනරි එකට පොඩ්ඩක් යමු. ඩික්ෂනරි එක වැදගත්. ඔය කෙනෙක් ප්‍රශ්න අහන එක. ඩික්ෂනරි කියන එක බලන්න. ඒ කියන්නේ අපි ඉන්නේ 30 වෙනි පිටුවේ. 30 වෙනි පිටුවේ. ඩික්ෂනරි එකක් ක්‍රියේට් කරන විදිහ දාලා තියෙනවා. ක්‍රියේට් කරන්න නම් අපි දැනටම දන්නවා. ඊළඟට දකුණු පැත්තේ දෙවෙනි කොටුවේ දාලා තියෙනවා access an item. අන්න අපිට අවශ්‍ය item එකක් access කරන්නේ කොහොමද කියලා අපිට කරන්න කෙලින්ම ඒ අදාළ ඩික්ෂනරි එකේ අර කී එකේ වැලියු එක දැම්මනම් කෙලින්ම අපිට උත්තරේ එනවා. ඊට පස්සේ change එතන හරි එතන තරුවක් දාගන්න ඩික්ෂනරි යටතේ තරුවක් දාගන්න අර access an item of a dictionary කියන එක. ඒ කියන්නේ ඩික්ෂනරි එකක් තුල අගයක් ලබා ගැනීම කියන එක. අගයක් ලබා ගැනීම තමයි ඒකේ තේරුම සිංහල තේරුම. අවශ්‍යයි සිංහලෙන් දාගන්න. එතනට තරුවක් දාගන්න ඒකත් එක්සෑම් එකට එන්න පුළුවන් එකක්. අනිත් ඒවාත් මම නිකන් දීලා තියෙන ඉතින් ඔක්කොම තියෙන එක හොඳයි හින්දා ඔය print all keys ඒ වගේ ඒවා ඉතින් දැනගෙන තියන්න එහෙම ඒවා තියෙනවා කියලා. ඔය ඔක්කොම පාඩම් කරන්න ගියොත් එහෙම තව කප්පරක් තියෙනවා එහෙම කරොත් එහෙම පාඩම් කරන්න. ඕවා නිකන් තියෙනවා කියලා ඔළුවේ තියාගන්න. මම මේ තරු දාන ඒවා වැදගත්. ඒවා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. විශේෂයෙන් එහා පැත්තේ අපි කතා කරපු list වල තියෙන ඔය ටික ඔක්කොම ඊළඟට තුන්වෙනි කොටුව බලන්න. තුන්වෙනි කොටුව කියන්නේ මෙහෙම යන්නේ මං. පළවෙනි කොටුව ඊට පස්සේ දකුණු පැත්තේ දෙවෙනි කොටුව. ආයේ වම් පැත්තේ තුන්වෙනි කොටුව දකුණු පැත්තේ 4. ආයේ වම් පැත්තේ 5 දකුණු පැත්තේ 6. එහෙම යන්නේ. ඒ අනුව තුන්වෙනි කොටුව බලන්න. change the value of a specific item in a dictionary කියලා තියෙනවා. කියන්නේ dictionary එකේ specific item එකක value එක මාරු කරන එක. අන්න ඒකත් තරුවක් දාගන්න. ඒකත් තරුවක් දාගන්න. එතකොට අපිට key එක දීලා දුන්නාම අපිට පුළුවන් ඊට අදාළ value එක මාරු කරන්න. key එකට අදාළ value එක මාරු කරන්න පුළුවන් අපිට dictionary එකේදී. print all keys, print all values එහෙම ඒවා තියෙනවා කියලා දැනගන්න ඒ ඇති.
හරි right එතකොට ඔන්න ඔය ටික ඉතා වැදගත් ඔය ටිකෙන් තමයි අපිට ප්‍රශ්න එන්නේ හරි right එතකොට ඔන්න ඔය ටිකෙන් තමයි ළමයි අපිට ප්‍රශ්න එන්නේ එතකොට කවුද මලින්දු අහන variable නිසා RAM එක පිරෙනවා ඒක ක්ලියර් කරගන්නේ කොහොමද කියලා එතකොට ඒකට ක්ලියර් කරගන්න මේ ප්‍රෝග්‍රෑම් වල ඕනම Python හරි Java ඕන එක ක්ලියර් කරගන්න වෙනම ෆන්ක්ෂන් තියෙනවා ඒවා වලින් ක්ලියර් කරගන්න පුළුවන් ඒක කිසි ගැටලුවක් නැහැ ඒවා අපි පාවිච්චි කරනවා එතකොට ප්‍රයොරිටි එක වෙන්නේ ක්ලියර් කරන එක නෙමේ අඩුවෙන් variable පාවිච්චි කරන එක හරි right හරි ඒක පැත්තෙන් දාන්නකෝ එතකොට ඔය අපි කතා කරේ data types ගැන data types වලින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කීපයක් එනවාම තමයි ප්‍රශ්න කීපයක් එනවාම තමයි ඒ කියන්නේ දැන් ඔය අපි කතා කරපු විශේෂයෙන් index අනම්මනම් ඒ දේවල් ටිකෙන් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ operators අපිට ඔතන කතා කරන්න තියෙනවා operators ಜಾති a b c d e a b c d කියලා හතරක් තියෙනවා තව ඊට අමතරව මම operators ಜಾති තුනක් දෙනවා එතකොට මේ operators ಜಾති හතරයි එතකොට ඔක්කොම හතක් operators ಜಾති හතක් මම උගන්වනවා මෙතනදී ඔය operators ಜಾති හතෙන් විතරයි අනිවාර්යයෙන්ම exam එකට එන්නේ හරි ඔය operators ಜಾති හතෙන් එතකොට මේ හත කව කරගත්තොත් අන්න MCQ වල ඒ හත කව කරගත්තොත් MCQ වල සෑහෙන ප්‍රමාණයක් එතනින්ම ගොඩ යනවා හරි ඒ කියන්නේ අපි තාම if condition while loop අල්ලලවත් නැහැ ඊට කලින් ඔය මේ දැන් අපි කතා කරපු data type සහ ඊළඟට අපි කතා කරන්න යන operators වලින් MCQ සෑහෙන ප්‍රමාණයක් එනවා එතනින් සෑහෙන ගණක් ගොඩ දාගන්න පුළුවන්. ඒතර operators යත්තේ operators ಜಾති හතක් මම ඔයගලන්ට කියලා දෙනවා. ඒ හතෙන් ඒ හත ඇතුලේ ඒ කියන්නේ ඒ හතක් තියෙනවා ಜಾති. දැන් ඔය උදාහරණයක් විදිහට ඔතන ගත්තාම ඔය මේ 31 වෙනි පිටුවේ තියෙන ගණිතමය මෙහෙවනේ නැත්නම් mathematical operators. ඒ යටතේ තව 10ක් විතර තියෙනවා. හරි? ඒතර කුමාරී අපිට කොටස් 7කට බෙදන්න පුළුවන්. ඒ කොටස් 7 මම ඔයගලන්ට කියලා දෙන්නම්. ඒ 7 ඉගෙන ගත්තයින් පස්සේ ඒ 7න් අනිවාර්යයෙන්ම ඒ 7න් එකක් තමයි එන්න පුළුවන්. මොකද ඊට වඩා නෑ. ඒ 7න් එකක් අනිවාර්යයෙන්ම එනවා. ඒ ටික කව කරගත්තොත් අන්න එක්සෑම් එකේ සෑහෙන මට්ටමක් හරි. MCQ සෑහෙන මට්ටමක් හරි. තේරුණාද? එතකොට අපිට ලබන සතියේ පුළුවන් ලබන සතිය කියන්නේ දැන් හෙට උදේ මං කියවනේ මේ අපේ මේ පැත්තෙම කරන්ට් යනවා. කීයට එයිද දන්නේ නැහැ. බැරි වෙලාවත් පන්ති කරන්න පුළුවන් වෙලාවක ආවොත් මං අද වගේ පොඩ්ඩක් හදිස්සි මැසේජ් එකක් දාන්නම්. කරන්ට් ආවා ක්ලාස් කරන්න පුළුවන් කියලා. එමුණොත් හෙටත් කරමු හෙටත් කරමු. ගැටලුවක් නැහැ. ක්ලාස් හෙට කොහොමත් මගේ දවසනේ. එතකොට මේ හෙටත් බැරි වෙලාවත් කරන්ට් එක ගියේ නැත්නම් හරි. එහෙම නැත්නම් මේ ලස්සන આવුත් හරි මං ගෲප් එකට මැසේජ් එකක් දාන්නම් ඈ. ඔයගොල්ලෝ ගෲප් එකේ මැසේජ් හැම වෙලේම ආපු වෙලේම බලන්න හරිද? ආපු වෙලේම බලන්න පොඩ්ඩක් මේ පරක්කු කරන්න එපා ඕනම මැසේජ් එක මම මොකද අනවශ්‍ය ඒවා දාන්නේ නැහැ. හරි. එහෙනම් ඔය ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. ඊළඟට ඔපරේටර්ස් ಜಾති 7 කතා කරලා අපි කෙලින්ම පාස් පේපර්ස් වල MCQ සාකච්ඡා කරන්න පටන් ගමු. ඒ කරපු ඒවාට අදාළව ඊට පස්සේ යන්න පොඩ්ඩක් අර අමාරු ලූප් සහ if condition ටික if condition සහ function ටික ඊළඟට අපි කරමු. එතකොට ඊට කලින් අපිට papers වල සෑහෙන ටිකක් cover කරගන්න පුළුවන්. හරිනේ? හරි. එහෙනම් අදට ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟ දවසේ operators set එක කතා කරලා අපි exam ප්‍රශ්න වලට යමු. එහෙනම් අදට එච්චරයි. ඊළඟ දවසේ හම්බෙමු. හැමෝටම එහෙනම් අයබෝවන් good night.